සුද්ධ බලවත් දෙවියන් වහන්සේ ඔබ වහන්සේගේ නාමයෙන් ස්තුති කරනවා ස්වාමිනී. අධික වර්ෂාවක් තිබෙන වෙලාවේ කාලගුණය ඊටාම අයහපත්ව තිබෙන වෙලාවෙත් එන්නට යන්නට අපහසුව තිබෙන වෙලාවෙත් කිසි දෙයක් නොතකා ඔබ වහන්සේගේ වචනය වෙනුවෙන් ඔබ වහන්සේගේ වචනය දැන ගැනීමට ආශාව වෙනුවෙන් මේ දරුවනුත් මාවත් එකතු කරපු නිසා ස්තුති කරනවා ස්වාමිනී. ඔබ වහන්සේගේ වචනය දැනගන්නට කාලගුණය, දේශගුණය කිසිදු බාධාවක් නොවන නිසා ස්තුති කරනවා ස්වාමිනී. මක්සල මෞංකාර දෙවියන් වහන්සේගේ වචනය තුල ස්වාමිනී මැවිල්ල විසින් අපව බාධා කරනු නොලබන පිණිස මෞංකාර දෙවියන් වහන්සේ අප සමග සිටින නිසා ස්තුති කරනවා ස්වාමිනී. ඒ නිසා ස්වාමිනී ඔබ වහන්සේගේ වචනය තුල ඔබ වහන්සේ කරුණාව තුල ස්වාමිනී මේ වචනේ ඉගෙන ගන්නටත් ඒ වචනේ අසන්නන් පමණක් නොවි එහි පැවති නැනවත්ව පළදරන්නටත් අපට උදව් කරන්න ස්වාමිනී. මෙන්න ස්වාමිනී ඔබ වහන්සේ ගතට බාරගෙනවා. ඒ වගේම අද දවසේ මේ ස්ථානෙට බොහෝ අය කැමැතිව සිටින නමුත් නොඑක් බාධා නිසා එන්ට බැරි වුණා නම් ඔවුන්ටත් ස්වාමිනී ඒ දේ වචනේ නැවත ඉගෙනගෙන ඒ වර්ධනය වෙන්න පුළුවන් වෙන නිසා පැමිණියව හැම කෙනෙක්ම ස්වාමිනී ඔබ වහන්සේගේ වචනෙන් පෝෂණය ලැබ ඔවුන්ගේ ආත්මික ජීවිතය වර්ධනය වෙන පිණිසත් අප ඔබ වහන්සේ ඉදිරියේ බාර වෙනවා ස්වාමිනී. ශුද්ධ බලවත් දෙවියන් ඔබ වහන්සේගේ හස්තයට බාර වෙනවා. දැන් ඔබ වහන්සේ මටත් මේ දරුවන්ටත් උගන්වමින් ඔබ වහන්සේ කැමැත්ත ඉටු කරන්න. ජීවමාන යේසුස් වහන්සේගේ නාමයෙන් ආමේන්. ක්‍රිස්තුස් වහන්සේ තුල ප්‍රේමණීය සහෝදර සහෝදරියනි, අද දවසේ අපි මේ පාඩම් මාලාවේ 5 වෙනි දවසට ඇවිල්ලා තිබෙනවා. ස්තුතිවන්ත වෙන්න කියන යහපත් ජයග්‍රාහී ජීවිතයක් සඳහා ස්තුතිවන්ත වෙන්න කියන තේමාව යටතේ පළවෙනි එක අපි බැලුවා ස්තුතිවන්තකම යනු කුමක්ද? දෙවෙනියට අපි බැලුවා අපි ස්තුතිවන්ත විය යුත්තේ කාටද? තුන්වෙනියට අපි බැලුවා ඇයි අපිට ස්තුති කරන්න බැරි? හතරවෙනි එක අපි බැලුවා ස්තුති කිරීමට ති බාධා ජයගන්නේ කොහොමද? පස්වෙනි එක අද දවසේ මෙනෙහි කරනවා සැබෑ ස්තුතිවන්තකම. මින් ඉදිරියට 6 ස්තුතිවන්ත වීමෙන් ඇති ප්‍රයෝජන. 7 වෙනි එක ස්තුතිවන්තකමේ ජීවිතය. ඉතින් අපි අද දවසේ මෙනෙහි කරන්න යන්නේ සැබෑ ස්තුතිවන්තකම කියන්නේ මොකක්ද කියලා. අපි බලමු පළවෙනියටම පළවෙනි පදයේ වශයෙන් ගීතාවලිය 11:12. ඔබ මාගේ වැළපීම නැටීමට පෙරළුසේක. ඔබ මාගේ ගෝණි රෙදි මුදා සතුටු පිළියෙන් මාගේ ඉන සැරසූසේක. කුමටද මාගේ මහිමය නිශ්ශබ්ද නොවි ඔබට ප්‍රශංසා ගී කියන පිණිසය. මාගේ දෙව් වූ ස්වාමිනී සදාකල්ම ඔබට ස්තුති කරන්නෙමි. මෙතන අපි දකිනවා ඔබ මාගේ වැළපීම නැටීමට පෙරළුසේක. ඔබ මාගේ ගෝණි රෙදි මුදා සතුටු පිළියෙන් මාගේ ඉන සැරසූසේක. කුමටද මාගේ මහිමේ නිශ්ශබ්ද නොවි ඔබට ප්‍රශංසා ගී කියන පිණිසය. මාගේ දෙව් ස්වාමිනී සදාකල්ම ඔබට ස්තුති කරන්නෙමි. ස්තුති කරන්න හේතුවක් තියෙනවා මෙතන. මොකක්ද හේතුව? වැළපීම නැටීමට හැරලෙනවා. ගෝණි රෙදි මුදා සතුටු පිළියෙන් මාගේ ඉන සරසනවා. අපි දන්නවා යුදෙව් සම්ප්‍රදායේ ගෝණි රෙදි අඳින්නේ මනස්ථාපනයට නේද? පරාජිත වෙච්ච වෙලාවේ කිසිම බලාපොරොත්තුවක් නැති වෙලාවේ ඔවුන් ගෝණි රෙදි ඇඳගෙන වැළපෙනවා. දැන් මෙතන කියනවා වැළපීම නැටීමට පෙරළුසේක. ඒ කියන්නේ මොකද්ද? පරිවර්තනයක්. ඇයි මේ ස්තුති කරන්නේ? ජීවිතේ පරිවර්තනයක් සිද්ධ වුණ නිසා. අපි ස්තුති කරන්න විශාලම හේතුවක් වෙන්නේ අපේ ජීවිතේ පරිවර්තනයක් වුණාම. සමහරක් දේවල් පරිවර්තනය කියලා කියන්නේ හිතා ගන්න බෑ. දවසින් දෙකෙන් වෙන දෙයක් නෙවෙයි. අවුරුදු 10 15 තිබිච්ච ලොකු දේවල් වලින් අපි නිදහස් වුණාම මොකද වෙන්නේ? අපි ලොකු පරිවර්තනයක් වෙනවා. හිතා ගන්න බෑ එහෙම වුණාද කියලා. අන්න එහෙම පරිවර්තනයක් වුණ ගමන් අපි මොකද්ද කරන්න ඕනේ? ස්තුති කියලා කියන්න ඕනේ. අපිට ස්තුති කියලා කියන්න පුළුවන් හේතුවක් තිබෙනවා. වැළපීමක් තිබුණා.
පරාජයක් තිබුණා. කරන දේ හරියන්නේ නැතුව හිටියා. සියලු දේවල් වල අවුල් වියවුල් වල තිබුණා. නමුත් දැන් ස්වාමීන් වහන්සේ ඒක සතුටකට හරවලා තියෙනවා. නැටීමකට පෙරලිව්සේක. පැලපෙන මිනිසයා නටනවා දැන්. නේද? හරිද? එතන ලොකු සතුටක් නේද? ලොකු ජයග්‍රහණයක්. ඒක කරලා තියෙන ස්වාමීන් වහන්සේ. ඒ නිසා අපි මොකද කරන්නේ? උන්වහන්සේට අපි ප්‍රශංසා ගී කියනවා. නැත්නම් ස්තුතිවන්ත වෙනවා. අපි දකිනවා පාවුල්තුමාගේ ජීවිතේ පාවුල් ඉතා හොඳ භක්තිවන්ත යුදෙව්වෙක්ව හිටියා. බෙන්ජමින් ගෝත්‍රයේ හොඳ පරිසයෙක්ව හිටියා. ගමාලියල් යටතේ හොඳට අධ්‍යාපනය ලැබුවා. ව්‍යවස්ථාව ගැන නම් අකුරටම ඉගෙන ගත්ත පුද්ගලයෙක්. ව්‍යවස්ථාව ඉතා හොඳට ප්‍රැක්ටිස් කරපු කෙනෙක්. ව්‍යවස්ථාව ගැන උගන්වපු ගුරුවරයෙක්. ඉතා හොඳ දැනුමක් තිබිච්ච හොඳ යහපත් පැවැත්මක් හදාගත්ත හොඳ තරුණයෙක්. මෙයාට කොච්චර ජොලිතකමක් තිබුණාද කිව්වොත් මේක ගැන මේ යුදෙව් සම්ප්‍රදාය ගැන. ඒ නිසා ඒ යුදෙව් සම්ප්‍රදායට විරුද්ධ අයව නැත්තම් කිතුණුවන්න මරණ පිණිස ඔහු දමස්කයට යනවා. නේද? ඔහු යන්නේ ඔහුගේ ජීවිතයේ විශාල වෙනසක් කරලා ඔහු සම්පූර්ණයෙන්ම මේ ක්‍රිස්තියානි සභාවට පීඩා කරන අදහසයි. නමුත් අන්තිමේදී මොකද වෙන්නේ? ඔහු පරිවර්තනයක් වෙනවා. දෙවියන් වහන්සේට අකීකරුව ගියා වූ සාවුල් දෙවියන් වහන්සේට කීකරු වූ පාවුල් බවට පත් වෙනවා. මේ අභ්‍යන්තර පරිවර්තනය නිසා මොකද වෙන්නේ? ඊට පස්සේ පාවුල් මුළු සභාවල් පිහිටුවාගෙන යන පුද්ගලයෙක් වෙනවා. පිලිප්පිය, කොලොස්සිය, ගලාතිය, එපිසය ඔක්කොම පාවුල්තුමාගේ නිසා ඇති වුණු සභාවල්. පාවුල්තුමා කියනවා නුඹලා මාගේ දරුවෝ වගේ. මේ සභාවල් ගැන ආයේ පාවුල්තුමා ඒ සභාවලට ලියනකොට ලියනවා මම නුඹලා මගේ දරුවෝ වගේ. මගේ මහන්සිය ප්‍රතිඵල තමයි නුඹලා අද දවසේ මේ ස්ථානයේ ඉන්නේ කියලා. ඒ වගේ පාවුල්ට සතුටු වෙන්න පුළුවන් උනේ ඇයි? ඔහු තුල ඇති වුණා වූ පෙරලිය නිසා, පරිවර්තනය නිසා. ඒ නිසා පරිවර්තන දවසකදී, පරිවර්තන වේලාවකදී අපි උන්වහන්සේට මෙනෙහි කරලා ස්තුති කරන්න ඕනේ. අද මම මෙතන එනකොට පාර පේන්නේ නැහැ. රත්මලාන හරියනම් පාර මගේ රියදුරු මහත්තයාට පාර පේන්නේ නැහැ. තනිකර මීදුම වගේ. ඉතින් කොහොම හරි එන්න පුළුවන් වෙයිද දන්නෙත් නැහැ කීක හිමින් ආවේ. ගෙදරට ගියා නම් එන්න බෑ. ගෙදරට ගියා නම් එන්න බෑ කියන්නේ ගෙදර අර හරිය පොඩ්ඩක් වතුර වලක් වගේ තියෙනවනේ. ගියා නම් එන්න බෑ මං කිව්වා එහෙම යමු කියලා. සටහනක් තිබුණා ඒක අරගෙන බයිබලෙත් නැහැ. හොඳට සටහනක් තිබුණා හොඳ වෙලාවට රජින්ත සහෝදරයා මේක හදලා ඔක්කොම තියෙන නිසා නේද? කොහොම හරි වැඩේ මට මේක කියන්න පුළුවන්. ලොකු අමාරු අපහසුතාවයක් තියෙනවා. ලොකු පරිසරයේ ලොකු වෙනසක් තියෙනවා දැන් මේ වෙලාව. කුණාටුවක් වගේ එළිය. දැක්ක එනකොට කාර් එකක් සම්පූර්ණ යට වෙලා තියෙනවා වතුර එහා පැත්තේ. ලොකු කුණාටුවක්. නමුත් මේ සියලු දේ මැද්දේ ස්වාමීන් වහන්සේ ඔබවත් මාවත් ගෙනල්ලා තියෙනවා. හලෙලූයා. ඒ නිසා මේ සියලු පරිවර්තන මැද්දේ සියලු පීඩාවල් මැද්දේ උන්වහන්සේ අපේ ජීවිතය තුළ පරිවර්තනයක් කරාම මොකද වෙන්නේ? ඒකට අපි ප්‍රතිචාරයක් දක්වන්න ඕන. මොකද ප්‍රතිචාරය? ස්තුතිවන්තකම. ගොඩක් වෙලාවට පරිවර්තන වලට පස්සේ ස්තුති කරන්නේ නැහැ. ඒක තමයි අපිට වෙන වරද නේද? ස්තුති කරාම මොකද වෙන්නේ? ලොකු සතුටක් ඇති වෙනවා. ඊළඟට එකකට යන්න උදව් වෙනවා. එහෙනම් ජීවිතය හැමතිස්සෙම සතුට රැඳෙනවා. පරිවර්තනය තුල ස්තුතිවන්ත වෙන්න ඕනේ. දෙවෙනි එක අපි බලනවා ගීතාවලිය 16:7. ගීතාවලිය 16:7 මෙහෙම කියනවා. මට දැනිමුතුකම් දුන්නා වූ ස්වාමින් වහන්සේට ස්තුති ප්‍රශංසා කරන්නෙමි. එසේ රාත්‍රී භාගයේදී මාගේ සිටිවිලි වලින් මට ගුරුකම් ලැබේ. මට දැනුමුතිකම් දුන්නා වූ ස්වාමින් වහන්සේට ස්තුති ප්‍රශංසා කරන්න. දැනුමිතිකම් දුන්නා වූ ස්වාමින් වහන්සේට තමයි ස්තුති කරන්නේ නේද? ස්තුති කරන්න හේතු වෙන්නේ මට හරියට දැනුමුතුකමක් දුන්න නිසා. නේද? හරියට ඒ දැනුමුතුකම දුන්නේ නැත්නම් මොකද වෙන්නේ? පීඩාවටපත් වෙනවා. නැත්නම් ලොකු අවුලකට පැටලෙනවා නේද? එහෙම නොවි උන්වහන්සේ හරි දැනුමතකම දුන්න නිසා, හරි මඟ පෙන්වීම දුන්න නිසා උන්වහන්සේ ස්තුති කරනවා. ගොඩක් කලාවට ඔබේ ජීවිතයේ යම් ප්‍රශ්න අමාරු මැද්දකම් මැද්ද යනකොට උන්වහන්සේ ඔබට උපකාර කරනවා, මඟ පෙන්වනවා. මේ පාරේ යන්න එපා, මේක කරන්න එපා කියලා නේද?
කරලා ඉවරනාට පස්සේ අපි ඒක ජය ලැබුවාට පස්සේ ගොඩක් වෙලාවට අමතක වෙනවා මොකද්ද? ස්තුති කරන්න. සාමාන්‍ය ස්තුති කරන රේට් එක කොච්චරද? හරි. ස්තුති කරන පර්සන්ටේජ් එක කොච්චරද කියලා ඇහුවොත් ඔබ කීයක් හිතයිද? ඒක සම්පූර්ණ නීතියක් නෙවෙයි. නෝ ස්තුති කරන රේට් එකක් තියෙනවා සාමාන්‍ය. කීයක් විතර? 50%ක්? 70%ක්? වැඩිද අඩුද? වැඩි. තිරුක්ෂාවකද කියන්නේ වැඩි කියලා. ඈ 90ක්? 40ක්? ඒක රූල් එකක් නෙවෙයි නමුත් සාමාන්‍ය 10ක් තමයි. ඇයි එහෙම කියන්නේ? කුෂ්ඨරෝගීන් 10 දෙනා නේද? 10 දෙනා ගියාම හැරලාවේ කීයද? එක්කෙනයි. 10%යි. සාමාන්‍ය ඒක තමයි ස්වභාවය. සුති කරන්නේ එන්නේ නැහැ කවුරුත්. ගොඩක් වෙලාවට මම දැකලා තියෙනවා මේ අවුරුදු ගාණක් යාඥා කරනකොට ගොඩක් වෙලාවට අහම්බෙන් එක්කෙනෙක් තමයි ඇවිල්ලා කියන්නේ මේක වුණා මං ආවේ ස්තුති කරන්න කියලා. එහෙම එන්නේ තාම කුඩා ප්‍රමාණයක්. හැබැයි සමහරක් අය එනවා ස්තුති කරන්න එනකොට කියන බණ මේ ප්‍රශ්නේ තිබුණා මේක දැන් හරි විසඳිලා ඒක ගැන ස්තුති කරන්න ආවේ හැබැයි මේ ප්‍රශ්නෙත් එක්ක. ඒක හරි බ්‍රද දැන් හැබැයි මේ ප්‍රශ්නේ ගැන ආවේ. ඒතර ස්තුති කරන්න නෙවෙයි ඇවිල්ලා තියෙන්නේ. නේද? ප්‍රශ්නයකට තමයි ඇවිල්ලා තියෙන්නේ හැබැයි ස්තුති කරනවා වගේ පෙන්නනවා. හරි? තව ප්‍රශ්නයක් නිසා එනවා. ඉතින් එහෙමත් වෙනවා. සමහරක් අය එහෙමත් නැහැ. සාමාන්‍ය ස්තුතිවන්තකම මිනිස්සුගේ ගොඩක් අඩුයි. නේද? අපි හැමෝගෙම අඩු. ඒ නිසා ස්තුතිවන්ත වීම වෙන පුද්ගලයා හරි වාසනාවන්තයි. දැන් ගොඩක් වෙලාවට මම දැක්කා එහෙම ලොකු දේවල් ප්‍රශ්න වලින් ඉවර වෙලා ඔවුන් ඇවිල්ලා යාඥා කරන්න කියනවා ස්තුති කරන්න. මොකක්වත් ඕනේ නැහැ. සමහරක් අයට යාඥා කරනකොට කියනවා නෑ බ්‍රදර් අපිට මුකුත් ඕනේ නැහැ. අපිට ඕනි ස්තුති කරන්න කියලා. එතකොට මට තේරෙනවා ඒගොල්ලන්ට යාඥා කරන ස්වාමීන් වහන්සේ කොච්චර ප්‍රසන්නද කියලා. මුකුත් එපා අපිට ස්වාමීන් වහන්සේ දීපේක ස්තුති කරන්නයි ආවේ කියලා. යම් දේවල් වෙලා ස්තුති කරන්න ඇවිල්ලා. ඉතින් මේ ස්තුතිවන්තකම සාමාන්‍යයෙන් අපේ ජීවිතේ වැදගත් දෙයක්. එක සහෝදරයෙක් දවසක් ආවා එයාගේ මහත්තයයි දරුවයි එක්ක. ඇවිල්ලා එයා කතා කරලා ඇහුවා මට මේ පිට රටක රැකියාවකට යන්න තියෙනවා. හැබැයි මේ රටවල් දෙකක් තියෙනවා. එකක් ස්විට්සර්ලන්තේ අනිත් එක ඉතාලියට යන්න. ඉතින් දැන් මට තීරණයක් ගන්න බෑ මම යන්න ඕනේ ස්විට්සර්ලන්තේටද ඉතාලියටද කියලා. ඊට පස්සේ එයාගේ මං හෙව්වා ඔයා කැමති මොකද්ද? ඔයා හිතන්නේ මොකක්ද කියලා. එයා කිව්වා මට නම් හිතෙන්නේ ඉතාලියට ගියොත් හොඳයි කියලා එයා කිව්වා. ඊට පස්සේ යාඥා කරනකොට ස්වාමීන් වහන්සේ කිව්වා නෑ නුඹ ස්විට්සර්ලන්තයට යන්න කියලා. හරිද? දැන් මං හිතුවා දැන් මෙයා බය වෙලා මොකක් හරි කියන්නේ නෑ කමන්නේ ස්වාමීන් වහන්සේ කැමැත්ත නම් එහෙම කියලා දැන් මෙයා ස්විට්සර්ලන්තයට ගියා. ගිහිල්ලා ඉවරලා දැන් එහාට ගියාට පස්සේ මුල් දවස්වල මෙයාට හරි ප්‍රශ්නලු. ඉතින් මෙයා කල්පනා කරනවා ඇයි ස්විට්සර්ලන්තයට ආවේ? මම ඉතාලියට ගියා නම් හොඳයිනේ කියලා. ඊට පස්සේ ටික කාලයක් යනකොට මෙයා ඒ තුලින් යම් අත්දැකීම් ලැබලා මෙයාට එතන ක්ෂේත්‍රයේ හුඟක් හොඳ පුහුණුවක් එමත් ලැබලා ඉතින් එයා හිතනවා දැන් මම මෙහෙට ආවේ කොහොඳයි කියලා. ඕම ඉන්න අතරේ මාස ගානකට පස්සේ මමත් හදිස්සියේ ස්විට්සර්ලන්තයට ගියා. හරි? ගියා මට යාව හම්බුණා. මම ගියේ මගේ ආයතනයේ ප්‍රධානියත් එක්ක මෙයා ඒ කතාව කිව්වා අරයා ඉදිරිපිට. මෙන්න මෙයා තමයි මට කිව්වේ ස්විට්සර්ලන්තයට එන්න කියලා. මම කියපු එක නෙවෙයි ස්වාමීන් වහන්සේ කිව්වේ. තරමොන්ස මගෙන් අහනවා ඔයා කිව්වද එහෙම කියලා. ඉතින් මම බොරු කියන්නත් බෑනේ මං කව මට ආඥා කරනකොට පෙන්වන නිසා මම කිව්වා ඒක. එයා කියනවා මම හරි සන්තෝෂයි දැන් ස්විට්සර්ලන්තයට ගියේ එක ගැන. ඒකෙන් මගේ ජීවිතේ ගොඩක් වෙනස් වුණා. දැන් මගේ ජීවිතේ යන්න තිබිච්ච ඉලක්ක ගොඩකට මට එන්න පුළුවන් වුණා. එතන ඒක විතරක් නෙවෙයි මට තව වැඩි දුර අධ්‍යාපනයට ඕස්ට්‍රේලියාවට යන්න මාර්ගයක් දැන් එතනින් හම්බ වෙලා තියෙනවා. ඒකත් ලැබුණේ මම මෙතනට ආව නිසා කියලා එයා සුතිවන්තව යාඥා කරා. අද ඇය ඕස්ට්‍රේලියාවේ ඉන්නවා. තව වැඩි දුර අධ්‍යාපනය හදාරමින්. ඉතින් මග පෙන්වනවා කියන නෝකයි. මම හිතාගෙන එනවා මේකට යන්න කියලා. නුත් ස්වාමීන් වහන්සේ මේකට නෙවෙයි මේකට යන්න කියලා. ඒතකොට අපිට හිතෙනවා ඒ ගියේ එක වැරදි කියලා. ඒක පාඩුවක් කියලා. නමුත් අන්තිම ප්‍රතිඵලය වෙන්නේ ජයග්‍රහණයක්. ඇයි ඒ?
ස්වාමින් වහන්සේ මඟ පෙන්වුව නිසා. නැත්තම් පරාජයක් තමයි. නැත්තම් අන්තිමේ ඉතාලිය ගියා නම් හොඳයි. නේද? දැන් අන්තිමේදී ඉතාලියේ යන්න ගිය කෙනා ස්විට්සර්ලන්තයට යවලා ස්විට්සර්ලන්තයෙන් උන්වහන්සේ නතර කරලා තියෙන ඕස්ට්‍රේලියාව. කවුද සැලසුම් කරලා තියෙන්නේ? ස්වාමීන් වහන්සේගේ සැලැස්ම එයා තුල තිබුණා. හැබැයි ආ ස්වාමීන් වහන්සේගේ විමසනකොට උන්වහන්සේ මඟ පෙන්වනවා. අපි ස්තුතිවන්ත වෙන්නේ උන්වහන්සේ අපට මඟ පෙන්වන නිසා. නේද? තීරණ ගන්න බැරි වෙලාවෙ මොකක්වත් කරගන්න බැරි වෙලාවෙ උන්වහන්සේ අපට හරි මඟ පෙන්වීම දෙන නිසා අපි උන්වහන්සේ ස්තුති කරනවා. ඒ නිසා අපිට උන්වහන්සේගේ හරි මඟ පෙන්වීම ලැබුණ ගමන් අර 10න් එක්කෙනෙක් වෙන්න එපා. හරිද? හරි මඟ පෙන්වීම ලැබුණාට පස්සේ උන්වහන්සේ දන ගහලා කියන්නේ ස්වාමිනේ ඔබ වහන්සේ මට හරි මඟ පෙන්වීම දුන්නා. ඒ නිසා මගේ ජීවිතේ මෙහෙම සඵලවත් වුණා කියලා ස්තුති කරන්න. එතකොට අපට ආශිර්වාද ලැබෙනවා. එහෙම තමයි ස්තුතිවන්ත වීමෙන් ආශිර්වාද ලැබෙන්නේ. තුන්වෙනි කාරණය ගීතාවලිය 18:48-49. ගීතාවලිය 18:48-49. උන්වහන්සේ මාගේ සතුරන්ගෙන් මා මුදා ගන්නාසේක. එසේය මට විරුද්ධව නැගිටින්නන්ට වඩා ඔබ මා උසස් කරනසේක. බලාත්කාර කරන්නාගෙන් මා ගලවනසේක. ගලවා ගන්නසේක. එබැවින් ස්වාමිනි ජාතින් අතරේ ඔබට ස්තුති කරන්නෙමි. ඔබගේ නාමයට ප්‍රශංසා ගී කියන්නෙමි. මොකද්ද මෙතන කියන්නේ? ඇයි මෙතනදී ස්තුති කරනවා කියලා මේ ගීතාවලිය කියන්නේ? උන්වහන්සේ මාගේ සතුරන්ගෙන් මා මුදා ගන්නසේක. එසේ මට විරුද්ධව නැගිටින්නන්ට වඩා ඔබ මා උසස් කළසේක. බලාත්කාර කරන්නන්ගෙන් මා ගලවා ගන්නසේක. එබැවින් ජාතින් අතරේ ඔබට ස්තුති කරන්නෙමි. ඔබගේ නාමයට ප්‍රශංසා ගී කියන්නෙමි. පීඩා මැද්දෙන් යනකොට නේද? උන්වහන්සේ අපට උපකාර කරන නිසා අපි උන්වහන්සේ ස්තුති කරනවා. නේද? පීඩා මැද්දේ යන වෙලාවේ මොනවත් කිසි දෙයක් කරන්න බෑ. කිසි දෙයක් පේන්නේ නැහැ. මේ කුණාටුව වගේ තමයි යන්න බෑ. නේද? අපිට පිටට පේන කුණාටුව වගේ තමයි අපේ ජීවිතය ඇතුලේ කුණාටුව. කිසි දෙයක් තේරෙන්නේ මොනවා කරනවද දන්නේ කරන හැම දෙයක්ම වරදිනවා. කිසිම අනාගතයක් පේන්නේ බලාපොරොත්තුවක් නැහැ. කරන දෙයක් පේන්නේ කිසිම දෙයක් නැති වෙලාවේ. පීඩාවල් හැම පැත්තෙම එනවා. මිනිස්සුන්ගෙන් නොයෙක් වචන අහන්න වෙනවා. නේද? ප්‍රතික්ෂේප වීම වෙනවා. කොන් වීම වෙනවා. ඉතින් ඔක්කොම මැද්දේ මොකද වෙන්නේ? උන්වහන්සේ අපට උපකාර කරනකොට අපි මොකද කරන්න ඕනේ? ස්තුතිවන්ත වෙන්න ඕනේ. ගොඩක් වෙලාවට පීඩා මැද්දේ අපි යනකොට පීඩාව ජයගත්ත ගමන් ස්තුතිවන්තකම අමතක වෙනවා. නේද? පීඩාව හරි දැන් පීඩාව ජයගෙන අපිට පීඩාවක් තිබුණේ නෑ වගේ හිතනවා. එහෙම හිතන එක හොඳයි. නේද? තිබුණේ නෑ වගේ හිතන එක හොඳයි. හැබැයි මොකද කරන්න ඕනේ? ස්තුතිවන්ත වෙලා පීඩාව නෑ වගේ හැසිරෙන්න ඕනේ. ඒක තමයි හරි. නේද? පීඩාව නැති එක කොච්චර ලොකු දෙයක්ද? අපි සතුටු වෙන්න ඕනේ හැමතිස්සෙම නේද? හැබැයි පීඩාවෙන් අපි මුදාගත්ත නිසා මොකද කරන්න ඕනේ? ස්තුති කරන්න ඕනේ. එතකොට පීඩාවෙන් ආශිර්වාදයක් එනවා. ඔබ දන්නවද පීඩාවෙන් ආශිර්වාද ගන්නෙ කොහොමද? පීඩාව නොතිබුණා නම් මොකද වෙන්නේ? ආශිර්වාදයක් ගන්න chance එකක් නැහැ. පීඩාව ආව නිසා මොකද වෙන්නේ? උන්වහන්සේට ලං වුණා. උන්වහන්සේ අපට උත්තර දුන්නා. එතකොට අපිට ආශිර්වාදයක් ලැබුණා. ඒ ආශිර්වාදය ඩබල් කරගන්න පුළුවන් කොහොමද? පීඩාව ලැබුණා ඔබ වහන්සේ මේක මට ජය දුන්නා කියලා ස්තුති කරන එක. එතකොට පොලිය බෝනස් එක නේද? බෝනස් එකත් එක්ක හම්බ වෙනවා. හරිද? මෙහෙමයි මේ ස්වර්ගයේ ඉන්වෙස්ට්මන්ට් වැඩි කරගන්න. තේරෙනවද? ස්වර්ගයේ ආයෝජනය වැඩි කරගන්න ක්‍රම තියෙනවා. නේද? ක්‍රම සහ විදි. හරිද? ඒ විදි තියෙන්නේ මේවා. අපිට ඔන්න අමාරු කමෙන් ඉන්නකොට අපිට පීඩාවේදී ජය ලැබුණා නේද? ජය ලැබුණා ඔහේ ඉන්නවා. ඔහේ ඉන්නත් පුළුවන් නේ. මොකුත් නැහැ අපිට දැන් සහනයක් ලැබුණා ඒක. ඒ සහනය ගැන ස්තුති කරනකොට මොකද වෙන්නේ? අපිට ආශිර්වාද. ඒක ගැන සාක්ෂි දරනකොට මොකද වෙන්නේ? ඒක තුන් ගුණයක් වෙනවා. නේද? ඒ සාක්ෂි දරීම තුළ මිනිස්සුගේ ජීවිතේ වෙනස් වෙනකොට මොකද වෙන්නේ? හතර ගුණයක් වෙනවා. එකම දේ ආශිර්වාද ගොඩ එකතු කරගත්තා. නේද? ඒ නිසා හොඳට මතක තියාගන්න මේ ආශිර්වාද වැඩි කරගන්න පුළුවන්. ඒ කරන්න ඕනේ ස්තුතිවන්තකම තුල. අප තුල ස්තුතිවන්තකම ඇති කරගන්න ඕනේ. අනිත් අය තුල ස්තුතිවන්තකම ඇති කරන්න ඕනේ. දැන් තව කෙනෙකුට ඒක කිව්වහම එයාගේ හිතේ ස්තුතිවන්තකම ඇති වෙනවා. ඕ අපි දන්නවා මෙයා ලොකු ප්‍රශ්න ගොඩක් මැද්දෙනේ ගියේ. නේද? දැන් මෙයාට මේ ජය ලැබිලා තියෙනවා. ඇත්තටම දෙවියන් වහන්සේ ස්තුති කරන්න ඕන ඔයා වෙනුවෙන් කියලා එයාත් ස්තුති කරනවා. එයාටත් ආශිර්වාද ලැබෙනවා.
තේරෙනවද? මේ ආශිර්වාද බෙදා ගැනීමකුත් වෙනවා. ඒ නිසා මේ ආශිර්වාද තමයි අපි එකතු කරගන්න ඕනේ. ජීවිතේ එකතු කරගන්න ඕනේ බැංක් account එකේ මුදල නෙමෙයි. ඒකත් එකතු කරගන්න. හරිද? ද්‍රව්‍යමය දේවල් විතරක් නෙමෙයි. මේ account එකේ වැඩිය තියෙනවා නම් ඕන වෙලාවක ෂුවර් නේද? ක්‍රිස්තුවන්සේ වල්ලගන්න එන වෙලාවේ පේදුරු අරගෙන කඩුව අරගෙන ගහලා මල්කිස්ගේ කන කපනවා. හරිද? ස්වාමීන් වහන්සේ කියනවා කඩුව කොපුවේ දාගන්න කියලා මල්කිස් කනට අත තියලා ආඥා කරලා සුව කරනවා. සුව කළා පේදුරු කතා කරලා කියනවා මට ඕනේ නම් දේවදූතයෝ 6000ක් ගෙන්නන්න දැන් බැරි කියලා නුඹ හිතනවද කියලා. නේද? මට ඕනේ නම් ගෙන්නන්න බෑ කියලා නුඹ හිතනවා. මට ඕන තරම් පුළුවන්. නමුත් මේක මා ගැන තියුණු ලියවිල්ල සම්පූර්ණ වෙන්න ඕනේ. ඒ සම මේකට මූණ දෙන්න. නේද? උන්වහන්සේ account එක කොහොමද කියලා පැහැදිලි නේද? මිනිස්සෙක් වශයෙන් ඉඳෙද්දි දේව පුත්‍රකම අතෑරලා දාලා මිනිස්සෙක් වශයෙන් මෙහෙම ඉඳෙද්දි උන්වහන්සේ account එකේ කොහොමද කියලා නේද? 6000ක් ගෙන්නන්න පුළුවන් නේද? හරි? ඒකේ උන්වහන්සේ කිව්වේ මට එහෙ සියල්ල එකතු වෙලා තියෙනවා කියන්නේ. උන්වහන්සේ අපිට කියන්නේ ඒක අපේ account එකේ එහෙ rich නම් ගොඩක් පෝසත් නම් අපිට සතුටක් තියෙනවා මේ ජීවිතයේ මොන තැනට ගියත්. ඇයි ඒ? උන්වහන්සේගේ ආශිර්වාදය අපිට තියෙනවා. ඒ ආශිර්වාදය නිරන්තරයෙන්ම පවතිනවා. ඒක තමයි උන්වහන්සේ කියන්නේ පොළොවේ නුඹලාගේ වස්තු රැස් කරනොත් තබල්ලා කාවෝද මලකඩ දේවන අස්ති කෙරති හොරුද උමං කැන සොරා ගන්නිති නොත් ස්වර්ගයේ වස්තු රැස් කර ගනිල්ලා ඒවා කාවෝවත් මලකඩවත් නාස්තුයි නොකරති හොරුද උමං කැන සොරා නොගත්ති. මෙන්න මේක දකින්න අපි ජීවිතේ හැම එක්කෙනම බලන්න ඕනේ මගේ account එක කොහොමද කියලා. නේද? හොඳ account එකක් ඒ තියෙනවා නම් බය නැතුව හොඳට confidently යන්න පුළුවන් ඕන දෙයක්. නේද? ඕන අභියෝගයකට බය නැතුව මුහුණ දෙන්න. ඇයි අරහින් සපෝට් එක තියෙනවා. නේද? ස්වාමීන් වහන්සේ කරුණාව තියෙනවා. ඒ හැමතිස්සෙම අපි ස්වාමීන් වහන්සේට ඇපෙන්න ඕනේ. ඒතර උන්වහන්සේගේ කරුණාව නිරන්තරයෙන් පවතී. ඒතර බය වෙන්නේ නැහැ. කැළඹෙන්නේ නැහැ. නේද? ඇයි ස්වාමීන් වහන්සේ හැමතිස්සෙම අපිත් එක්ක ඉන්න නිසා. පීඩා මැද්දෙන් ගිය චරිතයක් තමයි කවුද? දානියෙල් තුමා. දානියෙල් ස්වාමීන් වහන්සේ තුල මහත් ආශිර්වාද ලැබුව පුද්ගලෙක්. දානියෙල්ට ස්වාමීන් වහන්සේ දර්ශන දැකීමේ ප්‍රඥාව දීලා තිබුණා. දානියෙල් නොඑක් දේ කිව්වම රජුරවන්ට තේරුණා මෙයාට ස්වාමීන් වහන්සේගේ ආත්මය තියෙනවා කියලා. ඒ නිසා දානියෙල්ට රජුරෝ විශේෂ කොට සැලකුවා අනිත් අයට වඩා. මේක නිසා අනිත් අයට දානියෙල් කෙරෙහි ඊර්ෂ්‍යාවක් ඇති වුණා. ඊර්ෂ්‍යාවක් ඇති වෙලා කල්පනා කරා කොහොමද රජුරවන්ව දානියෙල්ගෙන් බිඳවන්නේ කොහොමද මේ දානියෙල්ට පීඩා කරන්න කියලා හිතුවා. හිතලා බැලුවා මේ මනුස්සයා මොන විදියකින්වත් පීඩාවට පත් කරන්න බෑ. මේ මිනිහා සල්ලි ගන්නවා කියලා කියන්නත් බෑ. චරිතය අතින් මුකුත් කියන්නත් බෑ. සල්ලි හොරකම් කරනවා කියන්නත් බෑ. කිසි දෙයක් කියන්න බෑ. එහෙමනම් මේ මනුස්සයාව අල්ල ගන්න පුළුවන් එකම විදිය තමයි මොකද්ද? රජුරවන්ට අකීකරු වුණා කියලා. ඒ රජුරවන්ට අකීකරු වෙන්නේ නැහැ මනුස්සයා. රජුරෝ කියන එක ඉතාම හොඳට කරනවා. ඒ වුණා රජුරවන්ට අකීකරු වන අවස්ථාවක් හදලා මේ මනුස්සයා ඒකට අහු කරලා අකීකරු කරවලා දැන් මොන මනුස්සයර පීඩා කරන්න පුළුවන් කියලා හිතුවා. කියලා ඒවල කාණ්ඩයක් ඇවිල්ලා රජුරවන්ට කියනවා රජතුමනි ඔබතුමාට මිස වෙන කිසිවෙකුට කවුරුත් নমස්කාර නොකළ යුතුය කියන එක ඔබතුමා පිළිගන්නවා. ඉතින් රජුරෝ කවුද කැමති? නේද? රජුරෝ හැටියට කිව්වොත් මට විතරයි নমස්කාර කරන්න රජුරෝ කැමති. ඔව් මම එහෙම කැමතියි කියන්නේ. එහෙනම් ඒක ලියවිල්ලකින් දෙන්න. ඉදිරි කාලේ කවුරුත් දනගාලා ඔබ වහන්සේට ඇර වෙන කාටවත් নমස්කාර කරන්න බෑ කියලා. රජුරෝ දන්නේ නැහැ ආරි කියලා දෙනවා. නේද? රජුරෝ දන්නේ නැහැ මේ මොකද්ද කියලා. ටික දවසක් යනකොට බලනවා දැන් හැමදාම මේගොල්ලෝ දැකලා තියෙනවා දානියෙල් හැමදාම දවල් කාලේ ජනෙල් කවුළු ඇරලා අත් දෙක උඩට ඔසවලා ස්වර්ගයේ බලලා තුන් වරක් යාඥා කරන පුද්ගලයෙක්. ඉතින් ඔක හොඳට ඕපන්ලි දකින්න නේද? ඉතින් දැන් මේ වෙලාව රජුරවන්ට කිව්වා දැන් රජු කිව්වා নমස්කාර මෙන්න. අන්න අර මිනිසයා নমස්කාර කරනවා. ඔබ වහන්සේට අර වෙන කෙනෙකුට নমස්කාර කරනවා. ඊට පස්සේ දැන් රජුරව බැලුවා කාරණාව ඇත්ත. දානියෙල් নমස්කාර කරනවා. එතකොට ඊට පස්සේ මොකද කියන්නේ? මේද පෝස්යානු ජාතීන්ගේ ව්‍යවස්ථාව කවදාවත් රාජාඥාව වෙනස් කරන්න බැරි එකක්. එහෙම නේද රජතුමනි? ඕක කියලා කියනවා මිස නෑ කියන්නේ.
නේද? තමුන්ම සෞතු වෙනවනේ. ඔව්. හැබැයි මේ මිනිස්සයා මේක කඩ කරලා තියෙනවා ඔබතුමාගේ ආඥාව. එහෙමනම් මොකද කරන්න ඕනේ? දඬුවම් කරන්න ඕනේ. දැන් ඔක්කොම බැලුවාම රජතුමාට තේරුණා මේක ඊටාම සූක්ෂම විදියට සැලසුම් කරලා දානියෙල්ව අල්ලගන්න යොදව උපායක් කියලා. හැබැයි රජුරුවන්ට දැන් මුකුත් කරන්න බෑ. යාගේ රාජ ආඥාව අයින් කරන්න බෑ. ඊට පස්සේ අන්තිමේදී දානියෙල්ට රජුරුව කියනවා පුළුවන් විදියට රජුරුව බේරන්න උත්සාහ කළා කියන අන්තිමේදී මට බෑ මුකුත් කරන්න. දානියෙල් නුඹේ දෙවියන් වහන්සේ නුඹ ආරක්ෂා කරාවා කියලා කියනවා. රජුරුව ආවට පස්සේ මෙයාව ගෙනියලා සිංහ ගුහාවේ දැම්මාම රජුරුව එදා කෑම කන්නේ නැහැ. රජුරුව ඇවිල්ලා සම්භාෂණ නැහැ. නැටුම් ගැයුම් කරන කණ්ඩ ඔක්කොම එලවලා දැම්මා. නේද? ගිහිල්ලා රජුරුව ඊටාම වේදනාවෙන් ඉන්නවා රෑ. මෙච්චර හොඳ මාත් එක්ක හිටපු මිත්‍රයෙක් දැන් මට නැති වෙනවා මේ සිංහයෝ කාලාද කියලා. පහුවෙන්දා උදේ පාන්දර රජුරුව ගිහිල්ලා කියනවා දානියෙල් නුඹේ දෙවියන් වහන්සේට නුඹ මේ සිංහයාගේ කටින් බේරන්න බැරි වුණාද කියලා. බැරි වුණාද කියලා අහන්න. දානියෙල් කියනවා ස්වාමිනී මම මෙහිය කියලා. එතකොට අන්තිමේදී තේරෙනවා දානියෙල් ස්වාමීන් වහන්සේට පවතිනවා කියලා. ඒ නිසා අපි දකින්නේ මේ පීඩාවල් මැද්දේ නොඑක ආකාර බාහිර පීඩාවල් මැද්දේ දානියෙල් ස්තුතිවන්තකමේ ආත්මයෙන් හිටියා. ඒ දානියෙල් කියනවා ස්වාමීන් වහන්සේගේ දූතයා එවලා සිංහයාගේ කට පියෙව්වා කියලා. ඒ නිසා මතකද භාගතු ස්තුතිවන්තකම ඉන්නේ පීඩා මැදදී ස්තුති කරන්න ඕනේ. එකක් ජය ගත්තට පස්සේ ස්තුති කරනවා. මග පෙන්වීම ලැබුණ නිසා ස්තුති කරනවා. හැබැයි පීඩාව මැද්දෙත් ස්තුති කරන්න ඕනේ. පීඩාව ජයගත්ත නිසානේ පීඩාව මැද්දේ ස්තුති කරගෙන යනකොට මේ පීඩාව හරහා පාලමක් වගේ හැදෙනවා ස්තුති කිරීම. නේද? ඒ පීඩාවට උඩින් ස්තුති කිරීම යනවා. ඒකෙන් උන්වහන්සේ අපව මුදා ගන්නවා. ඊළඟ පදයක් බලනවා ගීතාවලිය 79:12-13. ස්වාමිනී අපේ අසල්වාසීන් විසින් ඔබට කළ නින්දාව ඔවුන්ගේ ලයට සත්ගුණයක් කොට හරවා දුන මැනව. එවිට ඔබගේ සෙනගද ඔබ පාලනය කරන බැටළුවෝද වූ අපි සදාකල් ඔබට ස්තුති කරන්නෙමු. සියලු පරම්පරාවලට ඔබගේ ප්‍රශංසාව ප්‍රකාශ කරන්නෙමු. දැන් කියනවා අපේ අසල්වාසීන්ගෙන් ඔබට කළ නින්දාව ඔවුන්ගේ ලයට සත්ගුණයක් හරවා දුන මැනව. නින්දා ලබන කාලයන් තිබෙනවා. මනුෂ්‍යයන් වශයෙන් අපි නින්දාවටපත් වෙන කාලයන් තියෙනවා. එහෙම නැත්නම් අපි නිසා ස්වාමීන් වහන්සේගේ නාමයෙන් නින්දාවටපත් වෙන කාලයන් තියෙනවා. හරි? ඕනහන ඔබේ දෙවියන් වහන්සේ කොයිද ඔබේ දෙවියන් වහන්සේට මේක කරන්න බැරි වුණාද? ඔබේ දෙවියන් වහන්සේට මේක බැරිද? නේද? සමහරක් වෙලාවට අහනවා. හරි? ඇයි ඔබේ දෙවියන් වහන්සේට මේක බැරි? ඔබ මෙහෙම එක කාන්තාවක් එක තරුණියක් හිටියා. එයා ගොඩක් තැන්වල ස්වාමීන් වහන්සේ ගැන කියනකොට එයා විවාහව සිටියේ නැහැ. ඒතකොට ආනෝ ඇයි ඔබේ දෙවියන් වහන්සේට ඔබට කෙනෙක් හොයලා දෙන්න බැරි වුණේ? අන්න එහෙම තමයි මිනිස්සු නින්දා කරන්නේ. තේරෙනවද? නමුත් ස්වාමීන් වහන්සේ සැලැස්ම අපි දන්නේ නැහැ. ඊට වඩා ගැඹුරු දෙයක්. එනිසා නින්දා ලබන වෙලාවේ අපි කනගාටු වෙනවා. සාමාන්‍ය වෙන්නේ නින්දාව ලබනකොට මොකද වෙන්නේ? කනගාටු වෙනවා. නේද? නින්දා ලබන්නේ නැහනේ අපි අද මෙහෙම ඉන්න අතරේ ඇමරිකාවෙන් පුද්ගලයෙක් ඇවිල්ලා අපිට නින්දා කරලා යන්නේ නැහනේ. නේද? නින්දා කරන්නේ කවුද? අපිත් එක්කම ඉන්න, අපි සමග හැමතිස්සෙම ඉන්න, අපි එකට කෑම කන නේද? අපි එකට ආශ්‍රය කරන මිනිස්සු තමයි නින්දා කරන්නේ. වෙන මිනිහෙක් නින්දා කරන්නේ නැහැ. නේද? එතකොට තමයි වේදනාව වැඩි වෙන්නේ. මේ මනුස්සයාට මම මෙච්චර දේ කරානේ. මේ මනුස්සයාට මේ પાස්පෝර්ට් එකක් හදලා දුන්නේ මමනේ. නේද? ඊට පස්සේ අර විස්තරේ කියාගෙන යනවා. මම මෙහෙම කරා මේ මිනිහා මට නින්දා කරා. නේද? නමුත් ඒක නෙවෙයි කළ යුත්තේ. නේද? එහෙම නින්දාව කියන එක මොකද්ද? හොඳ අවස්ථාවක් කරගන්න. මොකටද? ස්තුති කරන්න. පැහැදිලිද? නින්දාව කියන්නේ මේ අපි ගොඩක් වෙලාවට වරද්දගෙන තියෙන්නේ. නින්දාවක් ආව ගමම ටක් ගාලා බියවුල් වෙලා බැනගෙන මූණ අප්සෙට් කරගෙන අර එමේ අරිත් එක්ක බැන නේද? ගෙදර හොඳට ඇති කරන පූසෙක් ආවොත් උටත් පයින් ගහගෙන එහෙම යන්නේ. නේද? ඒ නින්දාව වැඩි. හරිද? ඔක්කොම අවුල් වෙලා යන්නේ. තේක දුන්නොත් ඒකත් දැය. ඒ මනුස්සයා එයාගෙන් එකටත් ගොඩ වෙනවා. එයා ගිහලා තවත් එක්කිනෙක් ගෙදර අවුල් ගොඩක් එනවා. ඇයි ඒ?
ඒ පොඩි නින්දාවක් ආව නිසා ලොකු ප්‍රශ්නයක්. ඉතින් නින්දාව පාවිච්චි කරන්න මොකටද? වාසියක් හැටියට. නින්දාව වාසියක් හැටියට පාවිච්චි කරනවා. ඇයි කොහමද? ස්වාමිනේ මට නින්දා ලැබෙන නිසා ස්තුති කියන්න. ස්වාමිනේ මාව නින්දාවට පත් වෙච්ච නිසා ස්තුති අද දවසේ. එතන මොකද වෙන්නේ? ටක් ගාලා අන්ධකාරය යනවා විතර නෙවෙයි පුදුමාකාර ශක්තිය ලැබෙන ඊට පස්සේ බ්ලෙසිං එකක් එනවා. මේක කරලා බලන්න. මේක ප්‍රැක්ටිස් කරන්න මාර විදියට පුදුම විදියට ආශිර්වාද ලැබෙනවා. ඔය පීඩා වෙලාදී කවුරු හරි ඔබ නින්දා කරලා ගියාම මොකද කරන්නේ? ටක් ගාලා එතනනේ එකපාරට ෆෝන් එක අරගෙන බැනගෙන යනවා නේද? එයාගේ යාළුවන්ටයි ඔක්කොම භාර්යාවටයි ඔක්කොම බයිනවා. ඇයි? නින්දාව දරා ගන්න බෑ නේද? නෝ නින්දාව අපි අරගෙන මොකද වෙන්න ඕනේ? ඒක හරවන්න ඕනේ නිපැත්තට. මේක කරලා බලන්න. මේක ප්‍රායෝගික දෙයක්. ඔබට ආශිර්වාද එකතු කරගත්ත හැකි. හරි? දැන් මම මේ ඔබට කියන්නේ මේ ආශිර්වාද එකතු කරගන්න ක්‍රමය. ඇයි ආශිර්වාද එකතු කරගන්නේ? ආශිර්වාද එකතු කරගත්තාම මොකද වෙන්නේ? මේ ආශිර්වාද ඔබට ඔබේ දරුවන්ටත් සදාකාල ලැබෙනවා. නේද? අපි ආශිර්වාද තමයි එකතු කරන්නේ. එතකොට එකතු කරගෙන යන වෙලාවේ නින්දා කියන්නේ හරි ෂෝක් එකක් නේද? හරි හොඳ එකක් නේ. ඇයි මේකෙන් ගොඩක් ගන්න පුළුවන් නේද? හරි? එහෙනම් මේ අවස්ථාවල් පැහැරවන්න ඉන්න බෑ. පැනලා දුවන්න එපා. ඒක අරගෙන හොඳට සුද්ධ කරලා නේද? පවිත්‍ර කරලා හොඳට නින්දාවෙන් ප්‍රයෝජන ගන්න. නේද? කාටද බාර දෙන්න ඕනේ? ස්වාමීන් වහන්සේ. නේද? මනුෂ්‍යයන් මානිසා නුබලාට නින්දා පීඩා කොට සියලු ආකාර අගුණ බොරුවෙන් කියන කල නුඹ ආශිර්වාද ලද්දේ. දේවචනේ නේද? මං නිසා අපි හරි දේ කරන්න ඕනේ. අපි ස්වාමීන් වහන්සේලා පවතිමින් හරියට යන්න ඕනේ. යනකොටත් මොකද වෙන්නේ? නින්දා යනවා. පීඩා යනවා. අපහාස වෙනවා. එතකොට මොකද වෙන්නේ? නුඹ ආශිර්වාද ලද්දේ. ඉතින් අපිට ඒක අමතක කරලා අර මොනසෙට බැන යනවා. එතකොට මොකද වෙන්නේ? නින්දාවෙන් කොටසක් අපි හරි පැත්තට යනවා. අපිට ලැබිච්ච ආශිර්වාද අඩු වෙනවා. තේදිරි. එස නින්දා පීඩා සියලු දේ ක්‍රිස්තුස් වහන්සේ තුල ආශිර්වාදයක් හැටියට හරවා ගන්න. මේ මං කියන දේ නෙමෙයි ඔබ කරලා බලන්න. මම මේ මුළු සීරීස් එකේ විශේෂත්වයක් තියෙනවා. මේ සීරීස් එකේ විශේෂත්වයක් තියෙනවා. මේක දේව වචනේ ඔබට ගැඹුරෙන් උගන්වනව නෙවෙයි. දේව වචනේ ප්‍රායෝගිකව යමක් උගන්වනවා ස්වාමීන් වහන්සේ. හරි? මම දන්නවා මේ පරණ සීරීස් හතරේම CDs හතරේම ගොඩාක් අය මට කතා කරලා මෙහෙම වුණා කියලා. ඒ වෙන්නේ ඒ දේ ඒගොල්ලෝ අත්දකින්න නිසා. හරි? මේක ප්‍රැක්ටිකල් දෙයක් මේක. හරි? දැන් ඊළඟට මොකද කරන්නේ? හොඳට වචනේ අහගෙන හොඳ රෙෆරන්ස් ගත්තා අපි හොඳ දෙයක් දේශනා කරා බ්‍රදර් කියලා. එහෙම යන්න එපා. එහෙම වැඩක් නැහැ. මට ඕනේ නින්දා එකකදී හරි හොඳට රියැක්ට් කරන පුද්ගලයෙක් වෙන්න. හරිද? මේ ලෙසන් එකේ වටිනාකම තියෙන්නේ මොකද්ද? මම නින්දා 10ක් ආවා බ්‍රදර් 10ටම හොද්දට උත්තර දුන්නා දැන් මට බ්ලෙසින්ග්ස් මෙච්චරක් ආවා කියලා කවුරු හරි වෙලා කියනවනේ අන්න ඒක තමයි අවශ්‍ය වෙන්නේ. පැහැදිලිද? එහෙම නැත්නම් මං පළවෙනි එකට කොහොම හරි උත්තර දෙවෙනි එකත් කොහොම හරි අල්ලගෙන තුන්වෙනි එකට කනට දෙකක් දුන්නා කිව්වොත් වැඩක් නැහැ. හරිද? එහෙනම් වැඩක් නැහැ. ඒ නිසා අපි අනිවාර්යයෙන්ම මේක ප්‍රැක්ටිස් කරන්න. ඒ නිසා මේක මතක තියාගන්න නින්දාව කියලා කියන එක අපිට උරුම ස්වාමීන් වහන්සේ තුල අපි ගමන් කරනකොට අපිට ලැබෙන්න පුළුවන් දෙයක්. නමුත් ඒක ජය ගන්න. ඒක ආශිර්වාදයක් බවට පත් කරගන්න. එක සහෝදරයෙක් හිටියා මම හොඳටම දන්න. ඔහු ඊටාම අවංක නිලධාරියෙක්. අවුරුදු 40ක් ඔහුගේ රාජ්‍ය සේවයේ කිසිම වරදක් නැතුව ඊටාම හොඳට වැඩ කරලා ලොකු තනතුරු දරලා හොඳට ජීවත් වෙච්ච පුද්ගලයෙක්. ඔහුගේ අන්තිම විශ්‍රාමයෙන්ද සති දෙකක නැත්නම් සති තුනක කාලයේදී ඔහුට ලිපියක් එනවා. මොකද්ද? ඒ ලිපිය එනවා ඔබ මේ ව්‍යාපෘතියේ වැඩ කරනකොට මෙච්චර ගාණක් ඔබේ මේ තීරණ නිසා වැරදිලා තියෙනවා. ඒ නිසා ඔබ ලක්ෂ කොච්චරද ලොකු ගාණක් දාලා මේ ගාණ ඔබෙන් අය කරගන්නවා ඊට විරුද්ධව ඔබට විරුද්ධව නඩු පවරනවාද මොකද්ද කියලා. මේ පුද්ගලයා සම්පූර්ණයෙන් කඩා වැටුණා. ඇයි ඔව් හොඳම අවංක පුද්ගලයෙක්. ඔව් කවදාම සත පහක්වත් ආයතනෙන් අරගෙන නැහැ. මම හොඳටම දන්නවා. ඊපස්සේ ඌ මේ ලියුම අරගෙන ඇවිල්ලා කියනවා "ඉතින් මට මේක හරි දරා ගන්න බැරි දෙයක්. මගේ මුළු ජීවිත කාලේ සත පහක් මම අරගෙන නැහැ. මේ අන්තිම මොහොතේ මට විරුද්ධව මං යන්න ඉස්සෙල්ලා මගේ නම
කැලලක් ඇති කරලා මාව මෙතනින් යවන්න ඕන නිසා මේ මිනිස්සු මෙහෙම කරනවා කියලා ඕ කියන්නේ ගියා මෙහෙම මේ ඔක් කරන්න ඇත්තේ මෙයා මම ඔය වැඩක් නැහැ දැන් මේක දැන් chance එකක් හැටියට ගන්න කියලා. ඕ එකපාරට තේරුන්නේ නැහැ. ඕ බැන බැන ගියා. මෙහෙමයි මම මේ උදව් කරපු මිනිස්සු මම ගොඩක් අය රස්සාවට දැම්මෙත් මම එහෙම කියාගෙන ගියා. මම කියන්නේ එහෙම නෙවෙයි අපි මේක ස්වාමීන් වහන්සේට බාර දෙමු කියලා. ඔබ දන්නවද ස්වාමීන් වහන්සේ බාර දුන්නාම මොකද කිව්වේ කියලා? උන්වහන්සේ ලස්සන දෙයක් පෙන්නුවා. මම දැක්කා ලොකු ගලක් වගේ එකක්. ලොකු ගලක් වගේ එකක්. හැබැයි ගල නිකම්ම ගල උඩ නිකම් සිමෙන්ති පොඩි තට්ටුවක් වගේ තිබෙන ඒක උඩ හැන්ඩල් එකක් තියෙනවා. ගල උඩ මෙම ලොකු හැන්ඩල් එකක් තියෙනවා. දැන් ස්වාමීන් වහන්සේ කියනවා මේ කල්පනා කරනවා මේක කොච්චර බරද කියලා. ඉතින් ඒක බැලුවාම පේනවා ලොකු බර එකක් උස්සන්න බෑ කියලා. ස්වාමීන් වහන්සේ කියනවා මෙයාගේ මේ කේස් එක මේ ලිපිය උඩ මම මේ ගල තියනවා. උඩ කියන්නේ මම මේ ගල තියනවා මේක උඩ. කවුරු හරි අදින්න ගියොත් එයාගේ ඇඟ උඩ ගල පෙරලෙනවා. හරි? කවුරු හරි මේක අදින්න ගියොත් එයාගේ ඇඟ උඩ ගල පෙරලලා එතනම යට වෙනවා. ඒක කවුරුත් අදින්නේ නැහැ. උඩ කියන්නේ ඔය සමාදානයේ විශ්‍රාම යනවා කියලා. මම එයාට කිව්වා ඒක. කියන පහුවෙන්දා ඔහු කියනවා කණ්ඩායමක් ඇවිල්ලා ඔෆිස් එකෙන් ඇවිල්ලා මෙයාගේ ගේ හෙව්වලු. ලියුමක් බාර දෙන්න. හැබැයි කොහොම හරි මෙයා ගෙදර හිටියේ නැහැ. ඊට පස්සේ ගෙදර එහා ගෙදර කියලා කතා කරලා මේම කාණ්ඩයක් ආවා ලියුමක් දෙන්න. ඒක මට කතා කළා කෝ බ්‍රදර් දැන් මේ අද නම් ආවා අද මම හිටියේ නැහැ හෙටවත් ආවිලා දෙයිද. මම කිව්වා යාට ස්වාමීන් වහන්සේ කිව්වදේ ගලක් තියලා තියනවා මේක උඩ. කවුරු හරි මේක අදින්න ගියොත් එයාගේ ඇඟ පිට මේ ගල වැටෙනවා. ඒස ඔබ සමාදානෙන් විශ්‍රාම යන්න කියලා. ඔව් සතුටින් විශ්‍රාම ගියා. ඕට විරුද්ධව කේස් එක ආවේ නැහැ. අද වෙන කලුත් නැහැ. ලියුම ලිව්වේ කවුද? ප්ලෑන් කරේ කවුද? ඔවුන් ආවේ කවුද? අපි දන්නේ නැහැ. ස්වාමීන් වහන්සේ ගල අයින් කරන්න ගියොත් ඒ පිට ආයට පිට වැටෙනවා කිය. ඔව් අදත් විශ්‍රාම ලැබලා හොඳට ස්වාමීන් වහන්සේගේ සේවය කරමින් ඉන්නවා. ඒ නිසා නිന്ദා මැද්දේ පීඩා මැද්දේ සුතිවන්තකමේ ආත්මය ජය ලබා දෙනවා. ඒ නිසා නිന്ദා මැද්දේ තමයි අපි සුති කරන්න ඕන. ඊළඟට අපි බලනවා පස්වෙනි පදය. එම්බා මාගේ ආත්මය මක් නිසා මලානිකව ඉන්නේහිද? මක් නිසා මා තුල කැළඹෙන්නේහිද? දෙවියන් වහන්සේ කෙරෙහි බලාපොරොත්තු වේව. මක් නිසාද මාගේ මුහුණේ සැපදායක වූ මාගේ දෙවියන් උන්වහන්සේට තවම සුති ප්‍රශංසා කරන්නෙමි. එම්බා මාගේ ආත්මය මක් නිසා මලානිකව ඉන්නේහිද? මක් නිසා මා තුල කැළඹෙන්නේහිද? දෙවියන් වහන්සේ කෙරෙහි බලාපොරොත්තු වේව. ඊළඟට මේ සුති කරන්න තියෙන අවස්ථාව තමයි මලානික වෙන අවස්ථාව. නේද? අපි කියනවානේ 1000ට අරන් 100ට දුන්නා වගේ කියලා. නේද? හරි. ලොකු ගානකට පොඩි ගානකට දුන්නාම නිකන් කනගාටු වෙන්නේ. නේද? මලානික වෙන අවස්ථා. ආත්මික ගමනේ අපි විශ්වාස කරන ස්වාමීන් වහන්සේ ඉන්න ඔක්කොම. උන් සිත ඇතුලේ මලානික ස්වභාවයක් එනවා. කලකිරුණු තත්වයකටපත් වෙනවා. ඇයි එහෙම කලකිරෙන්නේ? ඒ කලකිරෙන වෙලාවේදී අපිට සුති කරන්න අමාරුයි. මේ පදයේ ඒකේ 3-4 පාලක තියෙනවා එක. මේක දාවිත්තුමා ගීතාවලියේ තැන් 3-4කම මේක කියනවා. එම්බා මාගේ ආත්මය මක්සා මලානිකින් මක්සා මා තුල කැළඹෙන්නේ දෙවියන් වහන්සේ කෙරේ බලාපොරොත්තු වේව. මක්සාද මාගේ මුහුණේ සැපදායක මාගේ දෙවියන් වහන්සේ තාම සුති ප්‍රශංසා කරන්නෙමි. ආයෙත් තව තැනක ඒකම කියනවා. ආයෙත් තව තැනකත් එහෙමම කියනවා. හරි එක චැප්ටර් එකක දෙපාරක්ද කොහෙද තියෙනවා. තව චැප්ටර්ස් වලත් තියෙනවා මේක. ඇයි මේකේ යාට ගරම් මේ යාට නිකන් ධෛර්ය පාඨයක් වගේ වෙලා තියෙනවා. නේද? ඒ හැමතිස්සෙම යාටම කියා ගන්නවා මේක. ඒක එයා 3-4 පාරක් ලියන්නේ. එයාට හිත කැළඹෙනකොට මක්සාද මාගේ ආත්මය මලානිකව ඉන්නේද කියලා මටම කියා ගන්නවා. තේරෙනවද? අපි අපිටම කියාගත යුතු දෙයක් මේක. හරි? අපි ධෛර්යමත් කම නැති වෙන වෙලාවේ කැළඹෙන වෙලාවෙ මේක ආයෙම කියා ගන්න. මොකද? එම්බා මාගේ ආත්මය බලන්න ලස්සනට කියන හැටි. එම්බා මාගේ ආත්මය එම්බා නුඹ නෙවෙයි.
නේද? එම්බා මාගේ ආත්මය මම මට කතා කරගන්නවා. මාගේ ආත්මය මක්සා මා තුල කැළඹෙන්නේ නේද? මාගේ ආත්මයට මම කියන්නේ. දෙවියන් වහන්සේ කෙරේ බලාපොරොත්තු වෙන්න. මක්සද මාගේ මුනේ සැපදායක මාගේ දෙවියන් වහන්සේට තවම ස්තුති ප්‍රශංසා කරන්නේ මම ස්තුති කරනවා. ඒ නිසා මගේ ආත්මය ස්තුති ප්‍රශංසා කළ යුතුයි. පැහැදිලිද? අපි අපිටම කියා ගන්න දෙයක්. අපි අපිවම ධෛර්යමත් කරගන්න දෙයක් මේක. කොයි වගේ වෙලාවකද? මලානික වෙලාවේ, කැළඹුණු වෙලාවේ, පරාජිත වෙලාවේදී නේද? කැළඹෙන වෙලාවේදී නේද? එතකොට අපි ස්වාමීන් වහන්සේ තුළ කියනවා බලාපොරොත්තුෙන් ඉන්න කියලා. ජීවිතේ උගාක් වෙලාවට වෙන්නේ පීඩාකාරී අවස්ථාවල්, අමාරු අවස්ථාවල්, වේදනාත්මක අවස්ථාවලට වඩා කැළඹෙන අවස්ථා එනවා. හරියට හිත රිදෙන නැත්නම් හිත කලකිරෙන තත්ත්වයන් වෙනවා. මේකත් එක්ක කනෙක්ට් වෙනවා පසුබට වීමේ ආත්මය. මේ කලකිරුණු තත්ත්වයට ඉඩ දීගෙන ගියම් පසුබට වීමේ ආත්මය ඇති වෙනවා. හැබැයි ඔක්කොම වැඩක් නැහැ. හැමදේම වැඩක් නැහැ. කිස් මොනවා කරලත් වැඩක් නැහැ. නේද? ඒක ඩෙවලොප් වුණාම එන්නේ පසුබට වීම. ඒ නිසා මේ කලකිරුණු ආත්මය නැත්තම් මලානික වීම ජීවිතේ පුදුම විදියට බලපාන අඳුරු කරනවා. අපි කොච්චර හොඳින් උත්සාහ කරත් ජීවත් වෙන්න මේක පොඩි සිද්ධියක් තුල කලකිරෙනවා. සමහර අයගේ මේ කලකිරීමේ වේගය වැඩි. සමහර අය කලකිරීමේ වේගය අඩුයි. සමහර අය කලකිරීමේ වේගය වැඩි හැබැයි අඩු වගේ පෙන්නමින් ඉන්නවා. හරි? සමහර අයගේ වැඩි වුණත් අඩු වගේ ඉන්නවා. අන්න එහෙම තියෙනවා. හැබැයි කොහේ හරි කලකිරීම ඇතුළේ තියෙනවා. මේ කලකිරීම ඇතුළේ තියාගන්න බෑ. කලකිරීම තියෙනවා කියලා කියන්නේ මොකද්ද? අපිට බලාපොරොත්තුවක් නැහැ. ඇදහිල්ල දුර්වලයි. ස්වාමීන් වහන්සේ අපිත් එක්ක නැහැ කියන හැඟීමක් එනවා. පැහැදිලිද? ඒ කලකිරිච්ච වෙලාවේ අපි කලකිරීම ස්වාමීන් වහන්සේට බාර දුන්නේ නැත්නම් මොකද වෙන්නේ? මේ කලකිරීම වර්ධනය වෙනවා. හරි වේගෙන් වර්ධනය වෙනවා. සමහරක් වෙලාවට අපි ඉන්න තැන මාරු වුණාම කලකිරෙනවා. සමහරට අපි හොඳට යාළුවෙක් ඉන්නකොට යාළුවා කොහේ හරි ගියාම කලකිරෙනවා. නේද? ගෙදර අපේ පවුලේ අය කවුරු හරි ගෙදර නැතුණාම කලකිරෙනවා. විභාගයේ ෆේල් වුණාම හොඳටම කලකිරෙනවා. නේද? යාළුවෙලා හිටපු තරුණයා හෝ තරුණියා ගියාම හොඳටම කලකිරෙනවා. සමහරක් වෙලා කලකිරලා ජීවිතේත් නැති කරගන්නවා සමහර. නේද? කලකිරීම එනවා. ආර්ථික ප්‍රශ්න එනකොට කලකිරෙනවා. නේද? රෝග එනකොට කලකිරෙනවා. කලකිරෙන්නේ යම් දෙයක් එක්ක. නිකන් අපිට පොඩ්ඩක් උණක් හැදුන ගමන් කලකිරෙන්නේ නැහැ. මොකද අපි කරන්නේ? පැන්ඩෝල් පෙති දෙයක් ගහලා නිදා ගන්නවා. උදේ වෙනකොට උණ හොඳයි. එහෙනම් කලකිරෙන්නේ නැහැ. හරිද? කලකිරෙන්නේ මොකක් වුණොත්ද? එහෙමත් හරියන්නේ නැතිකොට. දේවල් තියෙනවා සමහර ප්‍රශ්න උත්තර ලවනවා ලැබෙන්නේ නැහැ. ලැබෙන්නේ නැතිකොට අපිට හිතනවා මේකට උත්තරයක් ලැබෙන්නේම නැහැයි කියලා. නේද? මේක කවදාවත් වෙන්නේ නැහැයි කියලා හිතනවා. එතකොට මොකද වෙන්නේ? කලකිරෙනවා. සුතිවන්තකම නැති වෙනවා. අඩු වෙනවා. එතකොට ආශිර්වාද අඩු වෙනවා. ඒ නිසා කලකිරීම කියලා කියන්නේ හරියට පිළිලයක් වගේ. කලකිරීම කියන්නේ හරියට පිළිලයක් වගේ. ඒකට ඉඩ දුන්නාම මොකද වෙන්නේ? වැඩිලා මුළු ගහම පැතිරලා යනවා. සමහරක් අය කලකිරීමේ ආත්මයෙන් ඉන්නේ. සමහරක් අය කියනවා ඔය ඉතින් අපි ඇහුවා මොකද කරන්නේ? ඔයේ ඉන්නවා. නේද? ඔහේ ඉන්නවා. සමහර කියන ඔහේ ඉන්නවා කියන ඔහේම තමයි. නේද? ජීවිතේ අරමුණක් නැහැ ඔය ඉතින් ඉන්නවා. ඒ ඔහොම ඉන්න අය ඉන්නවා. ඒතකොට ඒ කලකිරීමට ඉඩ දීලා. එහම කලකිරීම හැමතිස්සෙම ජීවිතේට විරුද්ධ බලපෑමක් වෙනවා. සමහරක් වෙලාවට කලකිරීමේ ආත්මයෙන් ගිහලා වැඩක් පටන් ගන්නව නේද? ඒක වරදිනවා. ඇයි හිතන්නේම වරදී කියලා. වරදී කියලා හිතාගෙනම තමයි පටන් ගන්න. එතකොටම වරදිනවා. නිසා ස්වාමීන් වහන්සේ අපිට දීලා තියෙන කලකිරීමේ ආත්මයක් නෙවෙයි. අපේ ජීවිතේ යම් දේවල් තියෙනවා. යම් දේවල් ලබා ගන්න තියෙන. ඒව වෙනම දෙයක්. නමුත් කලකිරෙන්න අපිට අයිතියක් නැහැ. සියල්ල තුල ස්වාමීන් වහන්සේ අපිට සපයන දෙවියන් වහන්සේ. උන්වහන්සේ ඕන විදියට ඕන වෙලාවට උන්වහන්සේ අපිට සපයනවා. උන්වහන්සේ අපේ ජීවිතේ සැලැස්මක් තියෙනවා. කලකිරීම අවස්ථාවේදී ස්වාමීන් වහන්සේ තුල ස්තුතිවන්ත වෙන්න ඕනේ. ඔබ දන්නවා එලියා අනාගත වක්තෘතුමා අනාගත වක්තෘවරුන් අතරේ ප්‍රබල අනාගත වක්තෘවරේ. ඔබාල්ගේ ප්‍රබෝධිතවරුන් සමග එලි මහණේ කතා කරලා කිව්වා පුළුවන් නම් බාල් හරි දෙවි කෙනෙක් නම් ඔප්පු කරලා පෙන්වන්න මේ බාල් හරි කෙනෙක් කියලා.
එතකොට එලියා කියනවා බාල්ගේ ප්‍රපේතුළු 450ක් ඇවිල්ලා එතන ඉඳලා අර කර්මයේ කන්ද උඩ පූජාවක් ඔප්පු කරනවා නේද? ගුණෙක් තියලා මේ ගුණාව කපලා කිව්වා ඔබ විශ්වාස කරන බාල් හරිනම් උඩින් ගිනි ඇවිල්ලා මේ සතා පිච්චිලා යන්න ඕන. ඊට පස්සේ බාල් ගියා කෑ ගහලා නටලා ගල් වලින් ඇඟ කපාගෙන නොයෙක් දේවල් කරලා මුකුත් උනේ නැහැ. ඊට පස්සේ එලියා කතා කළා කියනවා ඔබගේ නාමය ගිනියන්න ඉන්නේ මම විතරයි දැන්. අනිත් ප්‍රපේතරුන් ඔක්කොම මරලා දාලා. ඒ නිසා ඔබ වහන්සේ සැබෑ දෙවියන් වහන්සේ බව පෙන්වන්න කිව්වා. උන්වහන්සේ එලියාගේ ආඥාව අහලා ආසෙන් ගිනි වස්සලා මුළු පූජාසනයත් එක්කම දවලා දාලා පෙන්වුවා උන්වහන්සේ දෙවියන් වහන්සේ බව. ඊට පස්සේ බාල්ගේ ප්‍රපේතරුන් අල්ලලා මිනිස්සු මරලා දාලා ස්වාමීන් වහන්සේ පිළිගන්න තැනට ආවා. උනාට යෙෂබෙල් කතා කරලා කියනවා ආහබ් රජුරුවන්ගේ බිරිඳ හෙට දවසේ හෙට මේ වෙලාව වෙනකොට නුඹත් අර මරුණා වනාගත වක්තුවරෙක් වගේ වුණේ නැත්තම් මම යෙෂබෙල් නෙමෙයි කියලා. ඒ කියන්නේ නුඹ හෙට දවස් වෙනකොට මරනවා කියලා. දැන් මෙච්චර හාස්කමක් කරලා ස්වාමීන් වහන්සේ බලවත් පාවිච්චි කරපු එලියා රෝතෙම් ගහක් ගාවට ගිහිලා ඉතින් මොකද කියන්නේ? ඉතින් නැත ස්වාමිනී මාගේ ප්‍රාණය ගත වෙනවා. මම මාගේ පියවරුන්ට වඩා උසස් නොවෙමි කියලා. මගේ ප්‍රාණය ගන්න මාව ගන්න මම මැරෙන්න සලස්සන්නේ. මොකද කියන්නේ? ඇයි එහෙම කියන්නේ? කලකිරිලා ඉන්නේ. නේද? මෙච්චර දැක්ක අහසින් ගිනි බස්සලා ස්වාමීන් වහන්සේ ක්‍රියා කරා. ඊට පස්සේ අර ගෑනු කෙනෙක් කියනවා ජෙසබෙල් කියනවා ඔයාව හෙට දවසේදී මරනවා කියලා. එතකොට මොකද වෙන්නේ? කලකිරෙනවා. නේද? කවුද මේ කලකිරෙන්නේ? ප්‍රබල දිවසිවරයෙක් එලියා. ඒ නිසා මේ කලකිරීම කියන එක ඕන කෙනෙකුට එනවා. හරි? එලියා මේ මහත් හාස්කමක් කළා. අහසින් ගිනි බැස්සුවට පස්සේ කාටවත් දැනුත් කරන්න බෑනේ කාටවත්. නේද? ඒ වගේ හාස්කමක් කරපු දිවසිවරයෙක් පහුවෙන්ද කියනවා. ඉතින් එත මගේ ප්‍රාණය ගන්න මට ඕනේ නැහැ. දැන් ස්වාමීන් වහන්සේ කියනවා නෑ නුඹ යන්න. කෙරිත්තොය ගාවට යන්න මම ඒදී නුඹට කපුටන් ලවා කෑම ගෙනෙන්නෙමි කියලා. ඔබ කෙරිත්තොය ගාවට යන්න ගිහලා එතනින් වතුර බොන්න කපුටන් ලවා මං කෑම ගේන්නම් කියලා. එතකොට කපුටෝ මේ කෑම ගේනවා තියෙනෙක් නේ කෑම අරගෙන යන සතෙක්නේ නේද? එළිය දෙයක් තියන්න බෑ කපුට ඇවිල්ලා කාලා යනවා. දැන් ස්වාමීන් වහන්සේ කියන කපුටා ලවා කෑම ගෙනල්ලා දෙනවා. නේද? විශ්වාස කරන්න බැරි දෙයක් නේ. නමුත් එළියට එහෙම කෑම හම්බ වෙනවා. දැන් බලන්න මහත් බලවත් දේ වුණාට පස්සෙත් කලකිරීම වෙන්න පුළුවන්. හරි? මම ඔබට කියන්නේ ඒකයි. ඒ නිසා බලවත් දේ ගැන කලකිරීම ආවේ ඇයි එළියට? මහත් හාස්කම වෙලා ඊට පස්සේ කලකිරීම එක දවසක් ඇතුළත ආවේ ඇයි? අරගගෙන ස්තුති කරන්න නෙවෙයි අර පුද්ගලයාගේ වචනය ගැන අහන්න ගියා. නේද? කරන්න තිබුණේ ඒක නෙවෙයිනේ. ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේ මාධ්‍ය කරා මෙච්චර දේ කරා කියලා ස්තුතිවන්තකමෙන් ඉන්නනේ තිබ්බේ. අන්තිමේදී ඇහුවේ මොකද්ද? යෙෂබෙල් කියපු වචනේ අහලා බය වුණා. ඒ නිසා මහත් හාස්කමක් සිදු වුණාට පස්සේ ස්තුතිවන්ත වෙන්න. කලකිරීමේ එකම ළඟින් එනවා. හරි? ඒ ළඟින් එනවා. බය වෙන්න එපා. ස්තුතිවන්ත වෙනවා නම් කලකිරීම එන්නේ නැහැ. දවසක් මට මතකයි කොළඹ ඉඳන් මේ මොරටුවට එනකොට එකපාරට අපි වැස්සකට අහු වුණා. වැස්සකට අහු වුණාම මේ වගේ රියදුරු මහත්තයා කිව්වා වහිනවා අපි ඉක්මනට යමු කියලා. දැන් මෙයා යනකොට මම ටිකක් වෙලා බලාගෙන ඉඳලා ඉවරලා මම ටිකක් දුර ගිහිල්ලා මම මෙයාට කිව්වා වැස්සේ වේගය පැයට කිලෝමීටර් 80යි කියලා. මෙයා බැලුවා මම යාඥා කරලා කිව්වා වෙන්න ඇති කියලා. මෙයා කොහොමද බ්‍රද කිව්වේ කියලා. මම කිව්වා ඔයා දැන් කාර් එක ස්ලෝ කරනකොට වැස්ස එනවා. කාර් එක ඉස්සරහට යනකොට වැස්ස එන්නේ නැහැ. හරි? ඒ කියන්නේ මේ වැස්ස අපිත් එක්කම මේ ලයින් එකේ යන්නේ. හරි? ඔයා ස්පීඩ් එක වැඩි කරලා 80 වෙනකොට වෙහි බින්දුව වැටෙන්නේ නැහැ. ඔයා 70ට බහිනකොට වෙහි බින්දුව වෙනවා. ඒ කියන්නේ මේ වැස්සත් වෙහි බලාකුලත් මේ එක්ක යන්නේ මේ. හරි? ඒකේ වේගය පැයට කිලෝමීටර් 80යි කියලා. ඊට පස්සේ ටිකක් දුර ගිහලා අඩු කරා. වැස්ස. ආය අපි ඉස්සරහට එනකොට 100ට විතර වැස්ස අඩුයි. ඕම මොරටුවට එනකල් ආවා.
හරි මම ශාස්ත්‍රයක් බලලා නෙමෙයි කිව්වා මම මීටර එක දිහා බලාගෙන හිටියා මට තේරුණා 80යි කියලා. ඒ වගේ මේ අපි දකිනවා කලකිරෙන අවස්ථාව මහත් දෙයක් වුණාට පස්සේ කලකිරීමත් ඒක එන්න පුළුවන්. ඒ නිසා කල්පනාකාරී වෙන්න. ලැබුණා වූ ආශිර්වාදය ගැන මොකද කරන්න ඕනේ? පුළුවන් තරම් ස්තුති කරන්න. පුළුවන් තරම් ස්තුති කරන්න. එතකොට කලකිරීම එන්නේ නැහැ. පැහැදිලිද? කලකිරීමක් එන්නේ නැහැ. ඇයි? ස්වාමීන් වහන්සේ ස්තුති කරන නිසා. ඊළඟට අපි බලනවා ගීතාවලිය 45 16 17. ඔබගේ පියවරුන් වෙනුවට දරුවෝ සිටින්නාහුය. ඔබ ඔවුන් මුළු පොළවේ අධිපතීන් කරන්නෙහිය. මම ඔබගේ නාමයේ සියලු પરම්පරාවන්හි සිහි කරවන්නෙමි. එබැවින් මනුෂ්‍ය වර්ගය සදාකල්හිම ඔබට ස්තුති කරන්නෝය. ඔබගේ පියවරුන් වෙනුවට දරුවෝ සිටින්නාහුය. ඔබ ඔවුන් මුළු පොළවේ අධිපතීන් කරන්නෙහිය. මම ඔබගේ නාමයේ සියලු પરම්පරාවන්හි සිහි කරන්නෙමි. එබැවින් මනුෂ්‍ය වර්ගය සදාකල්ම ඔබට ස්තුති කරන්නෝය. ස්වාමීන් වහන්සේට අපි ස්තුති කරන්නේ අපේ ජීවිතවල විතරක් නෙවෙයි. ස්වාමීන් වහන්සේ ස්තුති කරන අපේ දරුවන් ගැන, අපේ දෙමව්පියන් නිසා මේ හැම දෙයක් ගැනම ස්තුති කරන්න ඕනේ. ඒ කියන්නේ ස්තුති කිරීම පවතින්නේ මගේ ජීවිතේට පමණක් නෙවෙයි. ඒ ස්තුති ජීවිතේ පවතින්නේ අපේ පියාගෙන්, මවගෙන්, නැත්නම් ආච්චිගෙන්, සීයාගෙන්, ඒ වගේම අපේ දරුවන්ගෙනුත් යනවා. නේද? ඒ කියන්නේ ස්තුතිවන්තකම පරපුරෙන් පරපුරට ගෙන යා යුතු දෙයක්. ඒක තමයි තාම ලස්සන දෙයක් මේ යෝෂුවා මේ බයිබලයේ තියෙනවා. ඔවුන් යෝර්දාන් ගඟෙන් ඉගඩු වුණාම අර ගල් අරගෙන ඉවර වෙලා ගඟ ඇතුලේ තිබුණ ගල් අරගෙන තැන පූජාසනයක් හැදුවා. මේවා සිහිවටනයක් හැටියට තියාගන්න කියලා කිව්ව කාටද? මතු පරම්පරාවට. මොකක් පිණිසද? ස්තුති කරන පිණිස. කොහෙන් ගත්ත ගල්ද? මේ ගඟෙන් ගත්ත ගල්. වතුර පිරීලා තිබිච්ච ගඟ මැද්දෙන් අපි අඩිය තියනකොට ගඟ දෙබෑ වෙලා අපිට වියලි බිමක් හැදුනා. මෙන්න එතනින් ගත්ත ගල්. අපි ඒවා දැක්කා. නමුත් අපේ දරුවෝ දකින්නේ නැහැ. ඒ නිසා ඔයගොල්ලෝ මතක් කරන්න අපේ පියවරු මෙහෙම තමයි ගියේ කියලා. එතකොට ඔවුනුත් ඒක නිසා ස්තුති කරනවා. ඒ නිසා අපි හිතන්නේ අපේ දෙමව්පියෝ යම් ආකාරයක ස්වාමීන් වහන්සේ ස්තුතිවන්තකමේ ජීවිතයක් ගත කරපු නිසා තමයි අද දවසේ අපිට ඒ තත්ත්වය ලැබිලා තියෙන්නේ. ඒ නිසා ඒගොල්ලෝ ගැන ස්තුති කරනවා වගේම ඒගොල්ලොන්ගෙන් ස්වාමීන් වහන්සේ අපිට ලැබුණා වූ ස්තුතිය ගැන ස්තුති කළා. අපි අපේ දරුවන්ට ස්තුතිය ඉතුරු කරලා යන්න ඕනේ. අපිට දරුවන්ට දෙන්න පුළුවන් වටිනාතම දේ නම් ස්තුතිවන්තකමේ සායදිරිවන්තකමේ ආත්මයයි. පාවුතුමා තිමෝතිට කතා කළා තියෙනවා නුඹේ ආච්චි වූ ලොයිස් තුල තිබුණා වූ ඇදහිල්ල, නුඹේ මව වූ එවුනිස් තුල තිබුණා වූ ඇදහිල්ල නුඹ තුලද ජීවත් වෙයි කියලා. නුඹ තුලද තියෙනව නෙමෙයි කියන්නේ. නුඹ තුලද ජීවත් වෙයි. ඒ කියන්නේ මේ ඇදහිල්ල ජීවත් වෙනවා එක එක්කෙනාගේ. ආච්චිට තිබුණ ඇදහිල්ල, අම්මට තිබිච්ච ඇදහිල්ල තිමෝතිටත් තියෙනවා. එනිසා අපේ පියවරුන්ට, අපේ මව්පියන්ට, අපේ මුතුන් මිත්තන්ට, කවුරු හරි අපිට මඟ පෙන්වුවා වූ ගුරුවරුන්ට, අපිට උගන්වුවා වූ දේවදාසයන්ට අපි ස්තුතිවන්ත වෙන්න ඕනේ. ඒ වගේම ඔවුන්ගෙන් අපි ලැබුවා වූ දේ අපි තව කෙනෙකුට දෙන්න තියෙනවා. ඒ නිසා මේ ස්තුතිවන්තකම එක කාලයකදී, එක අවස්ථාවකදී කරන දෙයක් විතරක් නෙවෙයි. පරම්පරාවෙන් පරම්පරාවට යන එක. ඒක පවතිනවා නම් අපිට ආශිර්වාද කළා වගේම අනිත් අයටත් ආශිර්වාද ලැබෙනවා. ඒ දෙමව්පියන්ගෙන් ආශිර්වාද ලැබුණා වගේම දරුවන්ටත් ආශිර්වාද. මේ දරුවන්ට ආශිර්වාද ගලා යන ක්‍රමයක් තියෙන්නේ මේ. තේරෙනවද? මම ඔබට කියන්න උත්සාහ කරන ස්වාමීන් වහන්සේ තුල අපිට ආශිර්වාද ලබා ගන්න ක්‍රමයක් තිබෙනවා. මේ ක්‍රමය තමයි මොකද්ද? ස්තුතිවන්තකම. ක්‍රම ගොඩක් තියෙන එකක් තමයි ස්තුතිවන්තකම. හොඳට භාජනයක් අපේ අතේ තිබුණාට බෑ. පැණි හට්ටියක් තියෙනවා නම් ගිහිලා මොකක් කර හැන්දක් ඕනේනේ. හැන්දෙන් ඕනේනේ අරගෙන දාන්න නේද? හැන්ද හරියට පාවිච්චි කරන්න පුළුවන් අපිට පැණි ගන්න පුළුවන්. එහෙම නැත්නම් ගිහිලා අතේ එහෙම දාගෙන අතේ ඇලෙනවා ඊට පස්සේ නේද? මූණෙත් තරාගෙන ඒ ටික මූණේ ගෑවම මූණේ පැණි ගෑවිලා අවුලක් වෙනවා නේද? පැණි හොඳ වුණාට හරි නෑ. ගන්න බෑ. ඇඹලයා ඒක වොමනාවෙන් ගිහිලා පැණි රසට ගිහිලා අන්තිම ඌ ඇඹලයා ඒකේ වැටිලම මැරෙනවා අන්තිමේ. නේද?
පැණි හැලියෙම වැටිලා මැරෙනවා. කණ්ඩ ගියේ ඒකෙම මැරෙනවා. ඒ නිසා එහෙම බෑ. අපිට ඒක ගන්න ක්‍රමයක් තියෙනවා. ආශිර්වාදේ ගන්න ක්‍රමයක් තියෙනවා. ඒක තමයි මේ ස්තුතිවන්තකමේ ආත්මය. හැමතිස්සෙම ස්තුතිවන්තකම ප්‍රැක්ටිස් කරාම මොකද වෙන්නේ? උන්වහන්සේගේ ආශිර්වාද එනවා. ඒක ඉතල කරන දෙයක් නෙවෙයි. ඔබේ ගෙදරට ටීවී එකක් ගෙනාවට පස්සේ ටීවී එකේ ඔබට සිරස අහන්න ඕනේ නම් ඔබ ගෙනල්ලා ආවගම මෙහෙන් කරකවල ගියාට හමු වෙන්නේ නැහැ. නේද? මොකක් හරි දැම්මම ආදාලා ඉවරලා ස්විච් එක දාලා ආදෙන් සිරස එනවා කියලා බලනවා සූ ගාලා අර බෝල ටිකකුයි ඉරි ටිකකුයි යනවා. ඊළඟට ඔබ ගෙනාව කම්පැනි එකේ කඩේ මිනිහටත් බනිනවා ගෙනාව ත්‍රිවිල කාර් එක්කිනාටත් බනිනවා හදපු කම්පැනියටත් බනිනවා ඔක්කොම බලන්න මේ වැඩ කරන්නේ නැහැ නේද? හරියන්නේ නැහැ. යම් දෙයක් කරන්න ඕනේ. මොකද කරන්න ඕනේ? ටියුන් කරගන්න ඕනේ. නේද? ටීවී එක හරියට ටියුන් කරගන්න ඕනේ ගානට. එතකොට ආසිරස් හරියට එනවා. නේද? හරි දැන් පහේ නම් ආපහට දැම්ම සිරස. ඒක පාරක් ටියුන් කරගත්තාම ඊළඟ දවසේ ඔෆ් කරලා ආයේ පාට දැම්මම සිරස තමයි වෙන්නේ. නේද? ඒක ටීවී එකේ වරද නෙවෙයි. ඒ ට්‍රාන්ස්මිෂන් එකේ වරදකුත් නෙවෙයි. මගේ වරද. මම ටියුන් වෙලා නෑ ඒක ගන්න. ඉතින් අපි ස්තුතිවන්තකමට ටියුන් වුණාම මොකද වෙන්නේ? ඉබේම ආශිර්වාද එනවා. පැහැදිලිද? ස්තුතිවන්තකමට ටියුන් කරගන්න ජීවිතේ. එතකොට ඉබේම ආශිර්වාද ලැබෙනවා. ඒක තමයි මේ දේවවචනින් මඟ පෙන්වන්නේ. අපි දකිනවා ආබ්‍රහම් දෙවියන් වහන්සේට කතා කරලා දෙවියන් වහන්සේ කිව්වා ආබ්‍රහම්ට යන්න නුඹේ නෑයන්ගෙන් දේශයෙන් දිවත් වෙලා යන්න මම නුඹට ආශිර්වාද කරනවා. ඒතර ආබ්‍රහම් ගියා. දැන් ආබ්‍රහම් ගියාම මොකද උනේ? ආබ්‍රහම්ට ආශිර්වාද ලැබුණා. ආබ්‍රහම්ගේ විතරක් නතර වුණාද ආශිර්වාදේ? ආබ්‍රහම්ගේ ආශිර්වාදේ දසුන්ද ගවයන්ද ඔක්කොම ආබ්‍රහම්ට තිබුණා. ඒ නතර වුණේ නෑ. ඒ ආශිර්වාද හැමම ගියා කාටද? එයාගේ පුතාට නේද? ඊසාක්ට. ඉතින් ඊසාක්ගේ ආශිර්වාද හැමම ගියා යාකොබ්ට. යාකොබ් තුලින් අලුත් පරම්පරාවක් ඇතුණා. ඊශ්‍රායල් ජාතිය ඇති වුණා. එතනින් නතර වුණාද? ඊශ්‍රායල් යාකොබ්ගේ පුතුත් අතරින් යෝසෙප්ව වහලෙක් හැටියට වික්කත් ආශිර්වාද නතර වුණේ නෑ. ඔව් වහලෙක් හැටියට ගිහිල්ලා එතන ගිහිල්ලා මිසරේ ජනාධිපති ආණ්ඩුකාරයා වුණා. ආණ්ඩුකාරයලා සියලුම ආශිර්වාද ලැබුණා. නේද? මේ ආශිර්වාද දිගටම ගණනවා. හැබැයි ස්තුතිවන්ත වෙන්න ඕනේ. හේන්ස මේ ආශිර්වාද ලැබෙන්නේ අපිට විතරක් නෙමෙයි අපේ සියලු දෙනාටම ලැබෙනවා ආශිර්වාද. හැබැයි ඒක එන channel එක block කරගන්න එපා. හරියට ටියුන් කරගෙන හොඳට ඉන්න එච්චරයි. ඉවෙම එනවා. එම්ෙන් කරකවල අරගෙන මේ දාලා නොබ් එක ගැලවිලා අතට එනවා. ආශිර්වාද නෙමෙයි නේද? හරියට සෙට් කරගත්තාම හරියට හොඳට channel එකේ එනවා. ඒ හරියට ටියුන් කරගන්න, අලයින් කරගන්න ඕනේ අපේ ආත්මය. මොකටද? මොන channel එකටද? ස්වාමීන් වහන්සේගේ channel එකට. ඊළඟට අපි බලනවා 7 වෙනි පදයේ දෙවියන් වහන්සේ කරුණාව ගැන 7 වෙනි පදයේ කියනවා ස්වාමිනී මනුෂ්‍ය වර්ගයන් අතරේ ඔබට ස්තුති කරන්නෙමි ජාතීන් අතරේ ඔබට ප්‍රශංසා ගී කියන්නෙමි මක්සද ඔබගේ කරුණාව අහස දක්වාද ඔබගේ සැබෑකම වලාකුළු දක්වාද විශාලව තිබේ. මොකද කියන්නේ? මම ඔබට ස්තුති කරන්නෙමි ජාතීන් අතරේ ඔබට ප්‍රශංසා ගී කියන්නේ මක්සද ඔබගේ කරුණාව අහස දක්වාද ඔබගේ සැබෑකම වලාකුළු දක්වාද විශාලව තිබේ. තාම ලස්සන දෙයක්. ඔබගේ කරුණාව නිසා මම ඔබට ස්තුති කරනවා. ඔබගේ කරුණාව නිසා මම ඔබට ස්තුති කරනවා. මේ කරුණාව කියලා කියන හරියට මේ ඉර එළිය වගේ නේද? අපි ඔක්කොම ප්ලෑන් කරගෙන යනවා හෙට උදේ ගිහිල්ලා මේ යනවා අතනට යනවා මෙතනට ගිහිල්ලා මේ වැඩේ කරනවා ඔක්කොම ප්ලෑන් කරගෙන ඉඳලා අපි එක එක්කිනාට අපොයින්ට්මන්ට්ස් උත් දීලා මේ වෙලාවට එනවා අර මේ ඔක්කොම කියලා උදේ නැගිටිනකොට අපි බලමු 6 වෙනකොට ඉර නැහැ. හරි. බලන්න එලා 6යි. කො තාම නැහැනේ. 7යි ඉර නැහැ. 8යි ඉර නැහැ. මොකද වෙන්නේ? ඔක්කොම අවුල්ද? නේද? සියල්ල අවුල් වෙලා ඉර පායන්නේ නැහැ එදා. හරි. දවල් වෙන කලින් හරි වැඩේනේ මේ ඉර පායන්නේ නැහැ. ෆෝන් එක ගන්න මොබයිල් එක ගන්න ඒක වැඩ කරන්නේත් නැහැ. හරි ඔක්කොම අවුල් නේද? කරුණාව නැත්තම් කිසි දෙයක් නැහැ. අපි ඔක්කොම මේ හරියන්නේ මේ ඉර පායනවා එමෙහි කියලා හිතාගෙන නේද? අපි ඔක්කොම සැලසුම් කරන්නේ මේක හරියයි කියලා හිතාගෙන. එතකොට හරියයි. කිව්වේ කෙනා එයි හම්බු වෙයි කතා කරයි අපොයින්ට්මන්ට් එක ඔක්කොම හරියයි. මේ ඉර පෑවුවොත් ඉර පෑවුවේ නැත්තම් මුකුත් නැහැ. නේද?
ඒ වගේ තමයි දෙවියන් වහන්සේ කරුණාව. දෙවියන් වහන්සේ කරුණාව කියන එක හැමතිස්සෙම අපිට තියෙන නිසා අපිට ඒක තේරෙන්නේ නැහැ. පේන්නේ නැහැ. ඒ නිසා අපි සුතිවන්ත වෙන්නේ නැහැ ඒකට. පැහැදිලි. දැන් අපි කියන්නේ උදේ නැගිට ගම හොඳ රීර පායලා තියෙනවා අද දවසේ එහෙම කියනවා. ඉර ගණ ගානක්වත් නැහැ. නේද? ආවද නැද්ද දන්නෙත් නැහැ. නේද? පෑවුවේ නැත්තම් තමයි හොයන්නේ. නේද? හරි. හදිස්සියේ පොඩ්ඩක් පෑද්දයක් පරක් වුණොත් ඔක්කොම වැඩ අප්සෙට් නේ දැන්. නේද? ඒ නිසා අපි ස්වාමීන් වහන්සේ කරුණාවයි ඉර ආලෝකය වගේ ඒක හැමතිස්සෙම තියෙනවා. ඒ නිසා අපි ඒක අගය කරන්නේ නැහැ. නමුත් අපි සුති කරන්න ඕනි උන්වහන්සේගේ ආලෝකය නිතරම තියෙන නිසා. ඒක තමයි ගීතිකාව කියන්නේ. හිමිදිරියේ පටන් හිරු බැස යන තෙක් නේද? ස්වාමින්ගේ නාමයට ප්‍රශංසා වේ කියලා. ඒ කියන්නේ ඊට පායනවා වගේ දවස් අපිට ගෙවෙන්නේ ස්වාමීන් වහන්සේ කරුණාව තුළ. ඒ නිසා ගොඩාක් වෙලාවට සුතිවන්ත වෙන්නේ නැති කාරණාව තමයි මොකද්ද? ස්වාමීන් වහන්සේගේ කරුණාව ගැන. මොකද ඒක හැමතිස්සෙම තියෙනවා. ඒ නිසා අපි ඒක ගානක් ගන්නෑ. නමුත් ඔබ ඒක ගැන සුතිවන්ත වෙනවා නම් උන්වහන්සේ ප්‍රසන්න වෙනවා. නේද? මම මේ දේ කරන ගැන මේ දරුවන් මට සුති කරනවා කියලා. ඒ නිසා හැමතිස්සෙම උදේට නැගිට්ටාම ස්වාමීන් වහන්සේ ස්තුති කරන්න ප්‍රශංසා කරන්න. ඔබ වහන්සේ අලුත් දවසක් දීලා තිබෙන නිසා, අලුත් දෙයක් මට දීලා තිබෙන නිසා, අලුත් ජීවිතයක් දීලා තිබෙන නිසා ස්තුතියි කියලා කියන්නේ. එතකොට පටන් ගන්නකොට මේක කියලා පටන් ගන්න. එක දේශකයෙක් මම එයාගේ මේව එකක් කියෙව්වා. එයා කියන ලස්සන දෙයක්. එයා නැගිට ගමන් කියනවලු good morning holy spirit කියලා. හරි? එහෙම කියලා තමයි කිව්වා එයා පටන් ගන්න. ඒ කියන්නේ එයා කතා කරනවා ස්වාමීන් වහන්සේ. උන්වහන්සේ කියනවා සුබ දවසක් කියලා. නේද? ඒකෙන් එයා අදහස් කරන්නේ මොකද්ද? එයා ස්වාමීන් වහන්සේ තුල ශක්තිමත් වෙනවා. ඔබ වහන්සේ මාත් එක්ක ඉන්නවා කියන එක. ඒ නිසා හැමතිස්සෙම පටන් ගන්නකොටම අපේ ජීවිතය ස්තුති කරලා ප්‍රශංසා කරලා උන්වහන්සේ කරුණාව ගැන ස්තුති කරලා පටන්. ඒක තමයි නම්බර 1. එතෙන් නැගිටිනකොටම පුළුවන් නම් ඒක කියාගෙන නැගිට්ටොත් හොඳයි. නේද? නැගිටිනකොටම අලාර්ම් එක ඇදුනම පණ කඩාගෙන දුවගෙන නැගිටිනවා සමහරක් වෙලාවට නේද? එහෙම වෙනවනේ. යනකොට පොඩ්ඩක් ප්‍රේස් the Lord කියලාවත් යන්න අඩු ගන්න. හරි? ස්වාමීන් වහන්සේ ස්තුති කරන්න. වටිනාකමක් තියෙනවා උන්වහන්සේ ස්තුති කිරීම තුළ. එතකොට උන්වහන්සේ ස්තුති කරන්න උන් උදෑසන කාලයේදී හැමතිස්සෙම. ඊළඟට උන්වහන්සේ කරුණාව නිරන්තරයෙන් පවතින නිසා උන්වහන්සේ ස්තුති කරන්න ඕන කියන එක තමයි බැලුවේ 7 වෙනි පදේ. ඒ නිසා උන්වහන්සේ කරුණාව නිරන්තරයෙන් පවතින නිසා අපි උන්වහන්සේට ස්තුති කරනවා. මට මෙතනදී එක දෙයක් මතක් වෙන එක සහෝදරයෙක් ඔහුගේ යම් කාලයක අසනීප වුණා. අසනීප වුණ වෙලාවේ ඔහුට වැළඳිලා තිබුණේ සාමාන්‍යයෙන් දසදහසකට නැත්නම් ලක්ෂයකට වගේ වැළඳෙන රෝගයක්. ඒ අතරින් එක්කෙනෙකුට වැළඳෙන රෝගයක්. ඒක තාම දුර්ලභ ගණේ රෝගයක්. හැබැයි භයානක රෝගයක්. ඒකට උත්තර නැහැ. බේතක් නැහැ. ඉතින් මේ සහෝදරයා මේක තුල පීඩාවටපත් වුණා. ඔහුගේ පවුලේ ආත් ඒ ගැන යාඥා කළා. යාඥා කරනකොට එක අවස්ථාවක මමත් උන් සමග යාඥා කරා. යාඥා කරනකොට ස්වාමීන් වහන්සේගෙන් ඔක්කොම බලාපොරොත්තු අත්තරන තත්යකටපත් වුණා. ඒ වෙලාවේ අපි යාඥා කරනකොට මට ස්වාමීන් වහන්සේ මඟ පෙන්වුවා යමක්. මම දැක්කා කිසියම් දූතයෙක් එනවා ස්වාමීන් වහන්සේගේ කිසියම් කොළයක් අරගෙන. මට ඒක එකපාරටම දැක්කේ සුදු පාට කොළයක්. මම බය වුණා පණිවිඩය කියන්න. මට පේන්නේ මේ සුදු පාට කොළය කියන්නේ මරණයේ පණිවිඩය කියලා. මේ මිනිස්සු ඔක්කොම යාඥාවෙන් බලාගෙන බද මොකද වෙන්නේ කියලා. ඉතින් මට දැන් කියන්න බෑ සුදු පාට කොළයෙන් මේකයි කියන්නේ කියලා. තව දුරටත් යාඥාවෙ ඉන්නකොට ස්වාමීන් වහන්සේ කියනවා නුඹ කොළේ විතරක් නෙමෙයි ඒක හොඳට බලන්න. ඒක මොකක්ද කියලා. ඒතර මම දැක්ක එක සුදු පාට කොළයක් නෙවෙයි සුදු පාට කාඩ් එකක් කියලා. ස්වාමීන් වහන්සේ කියනවා මේ කාඩ් යවන්නේ කොළයක් නම් සුදු පාට යවන්නේ මරණයක් වෙන්න පුළුවන්. ඒ කාඩ් එකක් යවන්නේ සුදු පාට මොකකටද? ජයග්‍රහණයකට, මගුලකට නේද? නැත්නම් උත්සවයකට. මේක පරාජය පිණිස නෙවෙයි මරණය පිණිස නෙවෙයි මේක ජයග්‍රහණය පිණිස කියලා කියන්න කියලා. ඊට පස්සේ එහෙම යාඥා කරගෙන යන අතරේ නොයෙක් ගොඩාක් දෙනෙක් යාඥා කරා යම් ආකාරයක මුකුත් වෙන්නේ නැති තැනක් තිබුණා. ඒක අවස්ථාවකදී රෝහලට ගෙනියන වෙලාවේ
හවස 4ට විතර. ස්වාමීන් වහන්සේ කිව්වා දැන් ඔබ යන්න ඔහු රෝහලේ ශල්‍ය කර්මයට ගෙනියන්න ඔහු ඇතුළට ගන්න යන වෙලාව කියලා. එතකොට මට තේරුණා මේ යන වෙලාව පැය භාගයක් විතරයි මට එතනට යන්න. ඒතර අනිවාර්යයෙන්ම මෙයා අරගෙන තියේ. මෙයා වෙතනින් තැනකට වෙන තැනකට ගෙනියලා තියේ. මට හම්බ වෙන්නේ නැති වෙයි කියලා. නුත් ස්වාමීන් වහන්සේ කියන්නේ නෑ ඔබ යන්න කියලා. එතනට යනකොට ඔව් අරගෙන දැන් එතන ගෙනියන්න ඔක්කොම දාලා ඔක්කොම ලෑස්ති කරලා ඉවරයි. ඒ කාමරේ දොර වහලා තිබුණේ. කාටවත් යන්න දෙන්නේ නැහැ කිව්වා. අනිත් අයත් ගිහිල්ලා ඇවිල්ලා. ඉතින් ස්වාමීන් වහන්සේ කිව්වා නෑ උඹ යන්න මම නුඹට ඉඩ දෙනවා එතන කතා කරන්න කියලා. මම මෙතනට ගියා මම දන්නෙත් නෑ කවුරු. එතකොට එක්කෙනෙක් කිව්වා එන්න කියලා එක් කරගෙන ගියා. මම යාඥා කරනවද දන්නෙත් නෑ මොකක්වත් දන්නේ. ස්වාමීන් වහන්සේ කිව්වා මම නුඹ සුව කරන පිණිස මාගේ අත තබා තිබේ කියලා කියන්නේ කියලා. ඔහුට ඇහුනේවත් නෑ කියපු එක. ඔහුගේ ඒ වෙලාව ඔහුට ඇහෙන්නත් නැතුව ඇති. නමුත් ස්වාමීන් වහන්සේ පුදුම විදියට සුව කරලා ඔහු නැගිටලා ස්වාමීන් වහන්සේ වෙන ඔහු ඇවිදින්න බැරුව මොකුත් හිටියේ. ස්වාමීන් වහන්සේ ඔහු නැගිටලා ප්‍රශංසා කරන දිනයක් එනවායි කියලා. ඒක කොහොමවත් වෙන්න බෑ වෛද්‍ය වාර්තා අනුව ඒ වෙලාවේ. මුත අවුරුද්දක් දෙකක් ඇතුළත ඔහු නැගිටලා ප්‍රශංසා කරනවා විතර නෙවෙයි. අද ඔහු විදේශ රටකට ගිහිල්ලා ඒ විදේශ රට මේ වෙලාවේ විදේශ රටක කල් ගත කරනවා. අන්තිම මොහොතේ ඔය ගෙනියන්න පුළුවන්ද කියලා ඇහුවාම නෑ. ඔහු කිව්වා ගෙනියන්න යන්න පුළුවන් කියලා. දැන් ඔහු ප්ලේන් එකේ ගිහිල්ලා ඒ ස්ථානේ හොඳින් ගත කරනවා. නැගිටින්න දිහා හෙලවෙන්නවත් බෑ කියපු පුද්ගලයා නැගිටලා ප්‍රශංසා කරා විතරක් නෙවෙයි ප්ලේන් එකෙත් ගිහිලා වෙන රටක ජීවසුත් වෙනවා දැන්. ස්වාමීන් වහන්සේට කරන්න බැරි දෙයක් නෑ. හලෙලූයා. ඔව් පීඩාව වෙලාවේ අන්තිම දුර්වල වෙලා ඔහුගේ ජීවිතයත් මරණයත් අතර තත්ත්වයක් තිබුණේ. නමුත් ස්වාමීන් වහන්සේ මුදාගෙන ඕව පාවිච්චි කරනවා සාක්ෂියක් පිණිස. ඒ නිසා හොඳට මතක තියාගන්න ස්වාමීන් වහන්සේ කරුණාව නිරන්තරයෙන් පවතිනවා. ඒක හොඳින් ඉන්න වෙලාවේ පවතිනවා. අපිට ආඥා කරන්න බැරි වෙලාවදී පවතින්නේ නෑ නෙවෙයි. ගොඩක් අය පටලව ගන්නවා, වරදව ගන්නවා. මම අද දවසේ පැයක් යාඥා කරා ස්වාමිනේ. ඊළඟ දවසේ මට අසනීප වෙලා අමාරු වෙලා මට පැයක් යාඥා කරන්න බැරි වුණා. මට යාඥා කරන්න පුළුවන් වුණේ විනාඩි 5යි. දැන් ස්වාමීන් වහන්සේ මාගාව නෑ. එහෙම නෙවෙයි. ස්වාමීන් වහන්සේ එතනත් ඉන්නවා. ඊළඟ දවසෙත් ඉන්නවා. හැමදාම ඉන්නවා. ඒ නිසා මම කරන යහපත් ක්‍රියා නිසා නෙවෙයි මම ධර්මිෂ්ඨකම් ලබන්නේ. ස්වාමීන් වහන්සේගේ කරුණාව නිසා. ඒක හොඳට අපි තේරුම් ගන්න ඕනේ. ඒ නිසා කරුණාව නිරන්තරයෙන් පවතිනවා. අන්තිම වචනය අපි බලමු. දෙවියන් වහන්සේගේ මේ දුන්නා පද අතරින් ගීතාවලිය 75:1 දෙවියන් වහන්සේ අපි ඔබට ස්තුති කරමුව. ඔබගේ නාමය සමීප බැවින් ස්තුති කරමුව. මිනිස්යෝ ඔබගේ පුදුම ක්‍රියා ප්‍රකාශ කරති. මිනිස්යෝ ඔබගේ පුදුම ක්‍රියා ප්‍රකාශ කරති. මොකක්ද මේකින් කියන්නේ? දෙවියන් වහන්සේ අපි ඔබට ස්තුති කරමු. ඔබගේ නාමය සමීප බැවින් ස්තුති කරමු. වැදගත්ම දේ මොකද්ද? ස්වාමීන් වහන්සේගේ නාමය නැත්නම් ස්වාමීන් වහන්සේ අපිට සමීපව ඉන්න නිසා ස්තුති කරමු. මිනිස්සු ඔබට පුදුම ක්‍රියා ගැන ස්තුති කරති. උන්වහන්සේ අපිට සමීපව ඉන්න නිසා ස්තුති කරන්න ඕනේ. අපි ස්තුති කරන්න ඕනේ උන්වහන්සේ අපිට හැම විටම සමීපව ඉන්න නිසා. කුණාටුවේදීත්, පීඩාවේදීත්, පරාජයේදීත්, දුකේදීත්, අගහිඟකමේදීත්, දුර්භික්ෂයේදීත් උන්වහන්සේ අප සමීපව ඉන්නවා. මේක තමයි හොලවන්න බැරි සත්‍යය. මේක තමයි අල්ලා ගන්න ඕනේ සම්පූර්ණ සත්‍යය. මම හොඳින් යාඥා කරමින් සන්තෝෂයෙන් ඉන්න කල ස්වාමීන් වහන්සේ මා සමග සිට මට බැරි වුණ වෙලාවේ උන්වහන්සේ මාත් යනවා නෙවෙයි. මට බැරි වුණත් මම දුර්වල වුණත් ස්වාමීන් වහන්සේ මා ළඟින් ඉන්නවා. මේක තමයි වැදගත්ම දේ. ඒ නිසා අපි ගොඩක් වෙලාවට එක දවසක් සහෝදරයෙක් ඇවිල්ලා ඇහුවා මගේ බ්‍රදර් මට මේ හරි හිතේ කලකිරීමක් තියෙනවා. මම වෙයි අවුරුදු 6කට විතර ඉස්සෙල්ලා මම දේවස්ථානයේ ප්‍රේස් ඇන්ඩ් වර්ෂිප් කළා. නොඑක් දේවල් කළා. නොඑක් දේවල් තුල මම ස්වාමීන් වහන්සේගේ වැඩ කළා. දැන් මගේ හිත තුල
කලකිරීමක් තිබෙනවා. මම හිතනවා දැන් දෙවියන් වහන්සේ මාත් එක්ක නැහැ කියලා. දැන් මාත් එක්ක දෙවියන් වහන්සේ නැහැ කියලා හිතනවා කියලා. මම එයාගේ එක දෙයක් ඇහුවා. ඔබ හිතනවාද දෙවියන් වහන්සේ ඔබත් එක්ක ඉන්නේ ඔබ ප්‍රශංසාව හා නමස්කාරය මෙහෙවපු නිසා පමණක් කියලා? ඒතර ඔහු කල්පනා කරන්නේ නෑ බ්‍රදර් මම ඒ කාලේ ගොඩක් වැඩ කරා දැන් නෑ. මම කිව්වා ස්වාමීන් වහන්සේ ඔබ එක්ක ඉන්නේ ඔබ කරපු යහපත් ක්‍රියා නිසා නෙවෙයි. ඔබ ස්වාමීන් වහන්සේගේ දරුවෙක් නිසා. හලෙලූයා. ස්වාමීන් වහන්සේගේ දරුවෙක් නිසා තමයි උන්වහන්සේ අපි ගාව ඉන්නේ. නේද? අපි උන්වහන්සේගේ දරුවෝ නිසා. එකකින් කියන්නේ ප්‍රශංසා කරන්න එපා මොනවත් කරන්නද ඕව ඉන්න කියලා. නේද? අපිට පුළුවන් දේ උන්වහන්සේට ප්‍රශංසා කරමින් ස්තුති කරමින් උන්වහන්සේ වර්ණනා කරන්න ඕනේ. නමුත් ඒක නිසාම නෙවෙයි ස්වාමීන් වහන්සේ අපි ගාව ඉන්නේ. අපි කොයිතරම් බැරි වුණත් උන්වහන්සේ අපට ආදරය නිසා, උන්වහන්සේගේ පියා නිසා, අපි උන්වහන්සේගේ දරුවෝ නිසා. ඔබේ මවහා පියා බලුවොත් එහෙම සමහරක් වෙලාවට අම්මලා රැයට නේද? ළමයි වැඩ කරන අතරේදී අම්මා සමහරක් වෙලාවට ඔය ඉන්නවා ඇහැරගෙන. සමහර මව්වරු මම දැකලා තියෙනවා. ළමයා පාඩම් කරනවා අම්මා පාඩම් කරන්නේ ඇහැරගෙන ඉන්නවා එක්කෝ එතන නිදා වැටි වැටි හරි ළමයා ළඟ ඉන්නේ. ඇයි සමීපව ඉන්නවා දරුවා නිසා. නේද? යේසුස් කුරුසේ එල්ලිලා මැරෙන වෙලාවේ අනිත් ඔක්කොමලා පැනලා ගිහිල්ලා නේද? නුත් අම්මා එතන ඉන්නවා. නේද? මරියතුමී බලාගෙන ඉන්නවා එතන. ඇයි සමීපව ඉන්නවා. ඇයි එයාගේ දරුවා ඒ මැරෙන්නේ. නේද? අපිට ගැලවුම්කාරයා වුණාට ලෝකයට නායකයෙක් වුණාට දෙවියන් වහන්සේගේ පුත්‍රයා වුණාට මොකක් වුණත් එයාට පේන්නේ මගේ දරුවා මැරෙනවා දැන්. එයාට එතනින් යන්න බෑ. නේද? ඒකයි යේසුස් වහන්සේ වචන හතෙන් එකක් කිව්වේ ස්ත්‍රිය මෙන්න නුඹේ පුත්‍රයා මෙන්න නුඹේ මව කියලා බාර දුන්නේ. උන්වහන්සේ දැක්ක යාගේ කොච්චර වේදනාවක් යාගේ හිත ඇතුලේ තිබුණාද කියලා. ස්වාමීන් වහන්සේ අපි ගැන වේදනාව විඳිනවා. හොඳට තේරුම් ගන්න. අපි හිතනවා ස්වාමීන් වහන්සේ මේ යේසුස් වහන්සේ එව්වා අපේ පව් ටික ඔක්කොම ඉරේස් කරලා දැන් ස්වාමීන් වහන්සේ යේසුස් වහන්සේ ගිහිල්ලා ස්වාමීන් වහන්සේ දෙවියන් වහන්සේ ඉන්නවා. දැන් උන්වහන්සේ සන්තෝෂෙන් ඉන්නවා කියලා නෑ. උන්වහන්සේ තාම දුක් වෙනවා. තාම දුක් වෙනවා. ඇයි මේ මිනිස්සු විනාශ වෙන නිසා. මේ මිනිස්සු විනාශ වෙන එක ගැන උන්වහන්සේ දුක් වෙනවා තාමත් දුක් වෙනවා. එහෙනම් උන්වහන්සේ අපිට කියන්නේ මොකක්ද? මේ දුක් වෙන එක අඩු කරන්න අපිට පුළුවන්කමක් තිබෙනවා. මොකද අපිට කරන්න පුළුවන්? එක විනාශ වෙන මිනිස්සෙක් හරි නැවත ස්වාමීන් වහන්සේට ගේන්න උත්සාහ කිරීමෙන්. එතකොට තමයි ස්වාමීන් වහන්සේ සතුටු වෙනවා එක්කෙනෙක් හරි ගලවන්න මේ පුද්ගලයා උත්සාහ කරා. ඒක තමයි උන්වහන්සේගෙන් බලාපොරොත්තු වෙන්නේ. ඒ නිසා දෙවියන් වහන්සේ නිතරම සමීපයේ සිටින බව තේරුම් ගත්තාම අපිට හැමතිස්සෙම ස්තුති කරන්න පුළුවන්. ඒ වගේ උන්වහන්සේ අපි සමීපයේ ඉන්න බව දැනගත්තාම තව කෙනෙක් උන්වහන්සේට ගේන්න පුළුවන්කම ලැබෙනවා. ඒ නිසා දවසේ තිබුණ අවදී අපි මෙනෙහි කරොත් උන්වහන්සේ මා තුළ ඇති කරව පරිවර්තනය නිසා මම උන්වහන්සේට ස්තුති කරනවා. උන්වහන්සේ නිතර මට හරි මාර්ගයේ පෙන්නලා නිවැරදි මාර්ගයේ යන්නට මට උදව් කරන නිසා අපි වැටෙන්න ගියා වලෙන් මුදාගෙන හරි තැනට අපිව ගෙනියන නිසා ස්තුති කරනවා. පීඩා මැද්දේ අමාරුකම් මැද්දේ මිනිස්සු විසින් පීඩා කරනු ලැබ කොන් කරනු ලැබ ප්‍රතික්ෂේප කරනු ලැබෙන වෙලාවේ නොඑක් ශාරීරික මානසික ආත්මික පීඩාවන් එන වෙලාවේ හිතට දරා ගන්න බැරි තරම් දුකක් එන වෙලාවේදී උන්වහන්සේ අපිත් එක්ක ඉන්න නිසා උන්වහන්සේ ස්තුති කරන්න. ඒ වෙලාවේ උන්වහන්සේ ස්තුති කරන්න මක්සත් උන්වහන්සේ ඔබ සමා සමග ඉන්නවා. ඒ වගේම නිന്ദා වෙලාවේදී අපි නොකලපු වැරදට අප නොහිතපු දෙයට මිනිස්සු අපිව කොන් කරද්දී එපා කරද්දී අපි හොඳ දේ කරලා තියෙද්දි මිනිස්සු විසින් අප ප්‍රතික්ෂේප කරාම අපි යහපත් දේ මිනිස්සු වෙනුවෙන් කරලා තියෙද්දි මිනිස්සු අපිව ප්‍රතික්ෂේප කළා නිന്ദා කරලා අපහාස කරන වෙලාවේදී මොකද කරන්න ඕනේ? සැලෙන්න එපා, බය වෙන්න එපා, ස්තුති කරන්න. ස්තුති ස්වාමිනී මේ සියලු දේ ගැන කියලා කියන්න. කලකිරුණු අවස්ථාවේදී ජීවිතයේ බලාපොරොත්තු වෙලා මොහේ දේවල් කිසි දෙයක් ඉෂ්ට වෙලා නැතුව හැම දෙයක්ම පරාජය වෙලා අපි මේක හිතුවා ඒකත් වැරදුනා මේක හිතුවා මේකත් වැරදුනා සියලු දේ වැරදිලා කිසිම අනාගතයක් පේන්නේ නැහැ වගේ හිතන වෙලාවේ ජීවිතය කලකිරලා දුර්වල වෙන වෙලාවේ වෙන මොනවත් කරන්න එපා. ස්තුතියි කියලා කියන්න ස්වාමීන් වහන්සේට.
එතකොට ඔබ යම් සහනයක් ලබනවා. ඒක අත්දකින්න සුතිය අත්දකින්න පුළුවන් එවැනි වෙලාවල් වල තමයි. ඊට පස්සේ අපි පමණක් නෙවෙයි ස්තුති කරන්නේ. අපේ දෙමව්පියන්ගේ ජීවිත ගැන හිතලා, ඔවුන්ගෙන් අපිට ලැබුණු ආදරය ගැන හිතලා, අපේ සහෝදරයන්ගෙන් ලැබුණු ආදරය ගැන හිතලා, අපිට දීලා තියෙන දරුවන් ගැන හිතලා, දරුවන්ට අපි ආදරය දක්වලා ඔවුන් ගෙනියන්න තිබෙන බලාපොරොත්තුව ගැන හිතලා ස්තුති කරන්න. ඒ ස්තුතිය මට විතරක් නෙවෙයි, මගේ පරපුරට, මගේ දෙමව්පියන්ට, මට උදව් කරපු අයට, මට උදාහරණ ගුරුවරුන්ට, දේවගතිවරුන්ට, එහෙම නැත්නම් දේව සේවකයන්ට සියලු දෙනා මට මා වෙනුවෙන් උන්වහන්සේ තබලා තිබුණ නිසා ස්තුති කරන්න. ඊළඟට දෙවියන් වහන්සේ කරුණාව නිරන්තරයෙන් පවතින නිසා අපි මොනවා සැලසුම් කරත් හෙට එළිය ආවේ නැත්නම් අපිට මුකුත් කරන්න බෑ. නමුත් මේ ආලෝකය නැත්නම් කරුණාව උන්වහන්සේ අපේ මුළු ජීවිතේ පුරාම තියෙන නිසා, අපි හිතුවත් නැතත් තියෙන නිසා ස්තුති කරන්න. උදේ නැගිටිනකොටම අපිට දවසක් දීලා තියෙන නිසා ස්තුති කරන්න. හුස්ම දීලා තිබෙන නිසා ස්තුති කරන්න. අද දවසේ අපිට කතා කරන්න පුළුවන් හුස්ම තියෙන නිසා. ඒ හුස්ම ඇති තාක්කල් අපි උන්වහන්සේ ස්තුති කරනවා කියලා දාවිත්තුමා කියනවා. එයා ඉවර කරන්නේ ගීතාවේදී හුස්ම ඇති සියල්ලෝ ස්වාමින්ට ප්‍රශංසා කෙරෙත්වා කියලා. ඒ කියන්නේ හුස්ම දීලා තියෙන්නේ අපිට, කාලය දීලා තියෙන ස්වාමීන් වහන්සේ. මේ හුස්ම නැති වුණාම අපේ ජීවිතේ නැති වෙනවා. නමුත් එතෙක් අපි උන්වහන්සේ ස්තුති කරනවා හුස්ම තිබීම ගැන, අපි ජීවත් වීම ගැන අපි උන්වහන්සේ ස්තුති කරන්න ඕනේ. ඒ වගේම උන්වහන්සේ කරුණාව නිරන්තරයෙන් පවතිනවා. ඒ වගේම උන්වහන්සේ නිතරම මා සමීපේ ඉන්න නිසා ස්තුති කරන්න. පීඩාවේදී මට බැරි වෙච්ච වෙලාවේ, මම දුර්වල වෙච්ච වෙලාවේ, මට හොඳින් ආත්මිකව වර්ධනය වෙන්න බැරි වෙච්ච වෙලාවේ, මම ආත්මිකව දුර්වල වෙච්ච වෙලාවේ පවා උන්වහන්සේ මාව අත්හැරලා යන්නේ නැති නිසා ස්තුති කරන්න. උන්වහන්සේ කියන්නේ මට වැරදුනා, කමා වෙන්න කියලා හදාගෙන ආයෙත් උන්වහන්සේත් එක්ක ගමන යනකොට උන්වහන්සේ අපිත් එක්ක ඉන්න නිසා ස්තුති කරන්න. ඒ නිසා සැබෑ ස්තුතිවන්තකම කියලා කියන්නේ මේකයි. ජයග්‍රහණ ලැබෙන නිසා ස්තුති කරනවා, ජයග්‍රහණ නොලැබුණ නිසා ස්තුති කරනවා. අනාගතයේ බලාපොරොත්තුවක් තියෙන නිසා ස්තුති කරනවා, බලාපොරොත්තුවක් නැති වුණත් ස්තුති කරනවා. මක්සද සදාකාලික බලාපොරොත්තුවක් අනිවාර්යයෙන්ම හැම කෙනෙකුටම තියෙනවා. ඇයි ඒ? උන්වහන්සේ අපි හොඳ නිසා නෙවෙයි, අපි යහපත්කම් කරන නිසා නෙවෙයි, අපි ගොඩක් නමස්කාර කරන නිසා නෙවෙයි, උන්වහන්සේගේ දරුවන් බවට අපව පත් කරගෙන තිබෙන නිසා. ඒ උරුමය ඔබටත් මටත් තිබෙනවා. අපි ආඥා කරමු. ශුද්ධ බලවත් දෙවියන් පියාණන් වහන්සේ, ඔබ වහන්සේගේ නාමයෙන් ස්තුති කරනවා ස්වාමිනී. සැබෑ ස්තුතිවන්තකම යනු අපේ ජීවිතයේ හොඳින් සියල්ල සිද්ධ වෙන වෙලාවෙදි විතරක් නෙවෙයි, සියල්ල පරාජය වෙලා තිබෙන වෙලාව, සියල්ල බලාපොරොත්තුවක් නැතිව පෙනෙන වෙලාවේ, සියල්ල වැරදුනා කියලා හිතන වෙලාවේ, සියල්ල ඉදිරියේ මොකක්වත් පේන්නේ නැති වෙලාවෙත් අප ඔබ වහන්සේට ස්තුතියි කියනවා ස්වාමිනී. අප නින්දා කරන විට, පීඩා කරන ලබන, කොන් කරන විට, සුළු කරන ලබන, ප්‍රතික්ෂේප කරන විටත් අප ඔබ වහන්සේ ස්තුතියි කියනවා ස්වාමිනී. මක්සදේ අවස්ථාව ඔබ වහන්සේ අපට දීම තුලින් අපව ශක්තිමත් කරන නිසා ස්වාමිනී ඔබ වහන්සේ ස්තුති කරනවා. දවසේ විශාල වශයෙන් මේ කාලගුණයේ, දේශගුණයෙන් තාම අමාරු බලපෑම් බොහෝයක් තිබෙන වෙලාවෙත් ඔබ වහන්සේ මේ දරුවන්ව එකතු කරපු නිසා ස්තුති කරනවා. ස්තුතියි පියාණනි, ඔබ වහන්සේ තුල ඔවුන්ගේ විශ්වාසවන්තකමේ ආත්මය ගැන ස්තුතියි පියාණනි. ඔවුන්ට තිබුණා උනන්දු ජීවිතකමේ ආත්මය ගැන ස්තුතියි පියාණනි. කාලගුණයේ, දේශගුණයේ කිසිවක් සලකන්නේ නැතුව ඔබ වහන්සේගේ වචනය ගැන තිබුණ පිපාසය ගැන ස්තුතියි පියාණනි. ඒ පිපාසයට ඔබ වහන්සේ ආශිර්වාද කරන නිසා ස්තුති කරනවා ස්වාමිනී. ඒ ආශිර්වාදයක් කොට ඔවුන්ට එකතු කරන නිසා ස්තුතියි පියාණනි. සියලු ගෞරවය, මහිමය ඔබ වහන්සේටයි පියාණනි. ඔබ වහන්සේ අද දවසේ අපිට ඉගැන්වුව නිසා ස්තුතියි. සියලු ගෞරවය ඔබ වහන්සේටයි. යේසුස් වහන්සේගේ නාමයෙන් ආමේන්.